හැම දිනකටම තෙරුවන් සරණයි. බුදු පියාණන් වහන්සේ දේශනා කළ නිවනට ඒකායන මාර්ගය විදිය දේශනා කළ සතර සතිපට්ඨාන භාවනාව වැඩිම පිළිබඳව තමයි මම මෙතෙන්දී දේශනා කරන්නේ. එතෙන්දී සතර සතිපට්ඨානේ වඩන්න අපිට පදනම විදියට අපේ සීලය ශක්තිමත් වෙලා තිබ්බොත් තමයි භාවනාවේ ප්‍රතිඵලයක් තියෙන්නේ. සීලය විදියට මුලින්ම නිර්මාශ හේතුයි. මොකද සත්වයින් ඉස්සරහට අනුබල දීම තුල පංච සීලයම වක්‍රාකාරව කැඩෙනවා. එතෙන්දී නිර්මාශලා විතරක් හරියන්නේ නැහැ. පංච සීලයම බුදු පියාණන් වහන්සේ සූත්‍රවල වෙනම දේශනා කළ ආකාරයට ප්‍රාණාතිපාතා සිල්පදේ නම් අපි සතුන් මැරීමෙන් වැළකී යුතුයි. මැරීමට හවුල් වීමෙන් අනුබල දීමෙන් හා ගුණවර්ණනා කිරීම මේ කියන කාරණා හතරෙම වලකින කෙනා තමයි මේ සිල්පදේ රකින්නේ. ඒ වගේම අනිත් සිල්පද හතරත් ඔය ආකාර හතර අනිත් සිල්පද හතරත් ඔය ආකාර හතරටම ආරක්ෂා කරන්න අවශ්‍යයි සීලය ශක්තිමත් කරගන්න. බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ කරගන්න යන මාර්ගයේදී අපේ සිත මේ සීලය ශක්තිමත් කිරීම තුළ පවත්වා ගන්න ඕන. අපේ සිතෙන් තමයි මේ සීලය නොකැඩී තියෙන්න අවශ්‍ය. එතෙන්දී අපේ සීලය කාය වචනේ සංවරය විදිහට සරලව හඳුන්වා දීලා තිබ්බත් අපේ චෛතසික 15 අනුව සිතුවිලි අනුව තමයි මේ කාය වචනයත් හැසිරෙන්නේ. නිසා සිතේ සංවර වීම හෙවත් චෛතසිකවල සංවර වීම තමයි අපේ සීලයේ විදිහට දක්වන්න පුළුවන්. එතෙන්දී සිතුවිලි මෛත්‍රී සාගතව තමාටත් අන්නයටත් හානියක් නොවන ආකාරයේ අපිරිසිදු නොවන ආකාරයෙන් පවත්වා ගැනීම තමයි සීලය කියලා කියන්නේ. එහෙම පවත්වා ගන්න කෙනාගේ කය වචනය සංවර වෙලා කයෙන් වචනයෙන් සිදුවන අයහපත් ක්‍රියාවන් අඩු වෙලා සතර සතිපට්ඨානයේ වඩන්න සුදුසු සිතක් බවට පත් වෙනවා. භාවනා කරන පැය භාගය විතරක් ඉඳගෙන වැඩුවාට ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. අපි එදිනදා ජීවිතේ අපේ සිතුවිලි තේරුම් අරගෙන මේකෙන් තමාටත් අන් අයටත් යහපතක් කරනවාද කියලා තේරුම් අරගෙන වැරදි සිතුවිලි අවබෝධයෙන් අත්හැරලා මේ සිතුවිල්ල මං සංසාරේ වැරදි විදියට මගේ සිත රැගෙන ආපු නිසා තමයි මේ සිතුවිලි පහළ වෙන්නේ. තරහක් එනවා නම් මං සංසාරේ යක්ෂයෙක් කියලා ගත්තු තරහ සිතුවිලිමයි මේ වෙලාවෙත් විඥාණය මතුවලා ඇති වෙන්නේ. ලෝභයක් එනවා නම් പ്രേත සත්වවාදී භවවලදී ඇති කරගත්තු ලෝභයම තමයි මේ මොහොතේත් ඒ විඥාන මතුවලා ඇති වෙන්නේ. එතකොට ඒක අවබෝධ කරගෙන සියලුම සිතුවිලි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කරගෙන අපි එදිනදා ජීවිතය ගත කරනකොටත් අපේ සිතට පහළ වෙන සිතුවිලි ගැන අවබෝධයෙන් ඒවා තමාටත් අන්නයටත් හානියක් නොවන ආකාරයේ පවත්වා ගැනීමෙන් සීලය ශක්තිමත් කරගන්න අවශ්‍යයි. භාවනාවට සූදානම් වන සියලු දෙනා ඊළඟට අපිට භාවනාව තුළ රූපාවචර අරූපාවචර ඥාන ඉක්මුවාට පස්සේ ඉරියව්ව ගැන වැඩි තැකීමක් කරන්න අවශ්‍ය නැහැ. නමුත් භාවනාව මුලින්ම ආරම්භ කරන කෙනෙක් අනිවාර්යයෙන්ම අපේ කය සජීව පවත්වා ගත යුතුයි. බුදු පියාණන් වහන්සේ දේශනා කරා ආනාපානසති භාවනාවට ඉරියව්ව. ආනාපානසති භාවනාවට විශේෂ ඉරියව්ව දේශනා කරා. සාමාන්‍ය බුදු පිළිවෙල තියෙන අර්ධ පර්යංකයේම නැත්තම් බද්ධ පර්යංකය කියන මේ ආකාර දෙකෙන් එකකට තමයි අනිවාර්යයෙන්ම ඉඳ ගන්න ඕන. මොකද කය සජීව තියේදී තමයි අපේ කය සමබරව තියෙන්නේ. මොකද කයයි සිතයි කියන්නේ එකක්. කය සිතයි කියන්නේ ආකාර දෙකකට වැඩ කරන දෙයක්. එතකොට මේ භාවනාවේ සමාධිය තුලින් කරන්නේ අපේ සිත තුලින් මේ කය අවබෝධ කරගන්න අත්විඳින එක. එතෙන්දී කය සම්බරව තිබීම අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. ඒ නිසා භාවනාවට ඉඳ ගන්නකොට මුලින්ම සාමාන්‍ය බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙන කය සිජු තියෙන විදිහට ඉඳ ගන්න අවශ්‍යයි. සාමාන්‍ය බුදු පිළිමවල තියෙන ආකාරයට ගෑනු පිරිමි ભેදයක් කොහෙත්ම නැහැ. සියලුම කාන්තාවන් සියලුම පුරුෂයන් මේ ඉරියව්වෙන් ඉඳගෙන තමයි භාවනාව ආරම්භ කරන්න ඕන. භාවනාව ආරම්භ කිරීමේදී භාවනාව පටන් ගන්න භාවනාව කරගෙන යනකොට බාධාවල් එන්න පුළුවන්. ඒවට අපි මුලින්ම මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඇතුළු මේ විශ්වයේ මොහොතේ වැඩ ඉන්නවා මාර්ගඵලලාභී බ්‍රහ්මීන් වහන්සේලා දෙවිවරු උන්වහන්සේලාගෙන් පිහිට ආරක්ෂාව ඉල්ලන්න ඕන. මුලින්ම භාවනාව සාර්ථක කරගන්න මට පිහිට වෙන්න කියලා
උන්වහන්සේලාගේ පිහිට මුලින්ම ඉල්ලලා බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයද මාගේ ජීවිතේ පූජා කරන පූජා වේවා කියලා අධිෂ්ඨාන ඇති කරගෙන බුදු පියාණන් වහන්සේ දේශනා කළ ආකාරයටම මේ සතර සතිපට්ඨානෙ වඩන්නයි මම මේ සූදානම් වෙන්නේ. මේ විශ්වයේ කරන්න තියෙන ඉහළම බුදු පියාණන් වහන්සේට කරන්න පුළුවන් ඉහළම පූජාව තමයි උන්වහන්සේ දේශනා කළ ආකාරයට මගේ සිත සකස් කර ගැනීම. ඒ අරමුණින් සතර සතිපට්ඨානෙ ආරම්භ කරන්න ඕන. ආරම්භ කරන්න මුලින්ම භාවනා ඉරියව්වෙන් ඉඳගෙන ආනාපානසති භාවනාව තමයි වඩන්න ඕන. ආනාපානසති භාවනාව කියන්නේ ස්වාභාවිකව පළවෙනි හුස්ම හොඳ හුස්මක් අරගෙන හෙලන්න ඕන. ඊට පස්සේ ස්වාභාවික හුස්ම වැටෙන්න දෙන්න. ඒ වැටෙන ස්වාභාවික හුස්ම දිහා සිහියෙන් බලාගෙන ඉන්න ඕන. හුස්ම ගැනීම, හුස්ම ගන්නවා, හුස්ම හෙලනවා. හුස්ම ගන්නවාද හෙලනවාද කියන ගැන සිහියෙන් ඉන්න ඕන. මේක කරන්නේ හේතුවක් ඇතුව. මොකද මේ හුස්ම පොද තමයි මගේ කය පවත්වන්න තියෙන ප්‍රධානම සාධකය. කෑම නැතුව වතුර නැතුව ටික කාලයක් ඉන්න පුළුවන්. ඒ හුස්ම නැතුව වැඩි කාලයක් ඉන්න බෑ. ඉතින් අපි මේ ජීවත් කරන හුස්ම පොද අපි සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ ගෙවද්දී ඇතුළට අරගෙන කෙලෙස් සිතුවිලි අපි සිදු කරලා තමයි එළියට යවන්නේ. ඉතින් භාවනාවේදී මේ සිහියෙන් හුස්ම ගැනීම තුල සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ අපි කෙලෙස් සිතුවිලි ඇති කරගන්නේ නැතුව මේ පිරිසිදු හුස්ම තමයි එළියට යවන්නේ. එතකොට ඒ සඳහා අපි සිහියෙන් හුස්ම දිස බලාගෙන ඉන්නේ ඒ නිසයි. වැරදි සිතුවිලි, කෙලෙස් සිතුවිලි, හොඳ සිතුවිලි මේ දෙකම ඒ වෙලාවේ තීවීම පාලනය කරලා හුස්ම ගැන සිහියෙන් බලාගෙන ඉන්නවා. මේ හුස්ම ගන්න ගමන් දින්නේ, හෙලන ගමන් දින්නේ. හුස්ම ගෑවිලා යනවා නම් ඒ ගෑවිලා යන තැන ගැන සිහියෙන් හුස්ම ගන්නවා, හෙලනවා කියන සිහියෙන් ඉන්න අවශ්‍යයි. ඊළඟට අපේ සිහිය තව දුරටත් වර්ධනය වෙනවා. ගන්නේ කෙටි හුස්මක්ද දිගු හුස්මක්ද කියලා අවබෝධයෙන් ඊළඟට හුස්ම ගන්න ඕන. මෙහෙම හුස්ම ගත්තාම හුස්ම ගන්න අතරතුර තමන්ගේ කය ගැනත් බලන්න ඕන. ඉස්මුදුරන පාදාන්තය දක්වා තමන් ඉන්න ඉරියව්ව දැනෙන්න අවශ්‍යයි. දැනීම තමයි මේ දේ කරන්න ඕන. මේ කය ගල් කරගෙන වගේ, හිර කරගෙන වගේ භාවනාව කරන්නේ. එහෙම භාවනාව කරන්නේ අපේ කය පොඩ්ඩක් හොරවලා බලලා මේ කය දැනනවාද කියලා තේරුම් අරගෙන මේ කය දැනීමයි හුස්ම ගැන සිහිය තියාගන්නේ. එතකොට මේ භාවනාව අතර තුර මේ විදිහට හුස්ම ගැන සිහිය පවත්වා ගන්න අපිට බාධාවන් දෙකක් වෙනවා. ඒ තමයි කායේ වේදනාවල් හට ගන්නවා. අනිත් එක තමයි සිතුවිලි පහළ වෙනවා. එතකොට කායේ වේදනාවක් හටගත්තොත් මේ වේදනාව අනිත්‍යයි, වෙනස් වෙනවා. දුක්ඛයි, දුක්ඛ සත්‍යයයි, අනාත්මයි. මම මගේ කියලා අල්ල ගන්නවත්, පවත්වන්නවත්, වෙනස් කරන්නවත් බෑ. ඒ නිසා මේ වේදනාව අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා මෙනෙහි කරන්න ඕනේ. මේ කකුල රිදෙනවා නම් කකුලට හිත යොමු කරලා මේ කකුලේ දැනෙන මේ වේදනාව අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා මෙනෙහි කරන්න ඕනේ. ඒ වගේ කයේ රිදෙන ඕනම තැනක් ඒ රිදෙන තැනට හිත යොමු කරලා මේ ඇති වෙන වේදනාව අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා මෙනෙහි කරද්දී එතන නිකන් වචන තුනක් නෙමෙයි, එතන අර්ථයයි මෙනෙහි කරන්න ඕනේ. අනිත්‍යයි කියන්නේ වෙනස් වෙනවා. මේ කයේ තියෙන මේ වේදනාව කියන්නේ සිතුවිල්ල. වේදනාව කියන්නේ චෛතසිකයක්. මේ චෛතසිකය වෙනස් වෙනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකයේ තියෙන සියලුම සංස්කාර, එහෙම නැත්නම් චිත්ත චෛතසික රූප කියන හේතු නිසා හටගත්ත සියල්ල වෙනස් වෙනවා. ඒ සියල්ල දුක්ඛ සත්‍යයයි වෙනස් වෙන නිසා. ඒවා අනාත්මයි. මේක තමයි ත්‍රිලක්ෂණය. එතකොට මේ මොහොතේ මගේ කයේ මේ මොහොතේ මේ ස්ථානයේ වේදනාවක් මෙතන ඇතිලා තියෙනවා. මේ ඇතිලා තියෙන වේදනාව අනිත්‍යයි, වෙනස් වෙනවා. ඒක හැම මොහොතකම වෙනස් වෙන දෙයක්. ඒක දුක්ඛ සත්‍යයයි. ඒකේ දුක්ඛ සත්‍ය කියන්නේ රිදෙනවා කියන එක නෙමෙයි. එතන සැප වේදනාව වුණත් අපිට ෆෑන් එක හුලඟ සැප වේදනාවක් විදිහට දැනුනොත් ඒ සැප වේදනාවත් වේදනානුපස්සනාවේදී අයින් කරන්න ඕනේ. මොකද කයට අධිකව සැප තිබ්බොත් එතනදත් ඒකත් භාවනාවට බාධාක් වෙන්න පුළුවන්. ඒ නිසා සැප වේදනාවක් හරි දුක් වේදනාවක් හරි වෙනවා නම් ඒක මේ වේදනාව අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා මෙනෙහි කරලා මෙනෙහි කරද්දී ඒ වේදනාව ටික ටික අඩු වෙලා යනවා. එහෙමත් වේදනාව අඩු වුනේ නැත්නම් ඉරියාපත භාවනාවෙන් මේ සිහියෙන් කය දැනීම ඉරියව්ව පොඩ්ඩක් වෙනස් කරන්න. කකුල රිදෙනවා නම් සිහියෙන් කකුල දැනීම
කකුල ඉරියව්ව වෙනස් කරනවා කකුල දිග අරිනවා හරි පස්සේ නැවතත් කකුල ආපහු නමාගෙන ඉරියව්වට එන්න ඕන. ඒ වගේ ඔළුව රිදෙනවා නම් පොඩ්ඩක් ඔළුව හොලවලා එහෙම හොලවද්දි මේ සිහියෙන් දැනීම වේදනාව දැනීම මම මේ මගේ අතක් නෙමෙයි ගෙනියන්නේ මගේ කකුලක් නෙමෙයි ගෙනියන්නේ මේ සතර මහා ධාතු ගොඩක්. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. ඒ කියන්නේ තදද දැනෙන ස්වභාවය ආපෝ කියන්නේ වැగిරෙන ස්වභාවය තේජෝ කියන්නේ උෂ්ණත්වය වායෝ කියන්නේ වායෝ ධාතුව. මෙන්න මේ ධාතු හතරක් තමයි මෙතන තියෙන්නේ. මේ ධාතු හතරයි මම මේ ගෙලින් කරන්න කියන අවබෝධයෙන් සිහියෙන් මේ වේදනාව ගැන සිහිය තියාගෙන අපිට අත් කකුල් ඒ වගේ වේදනාව දැනෙන තැන ඉරියව් පොඩක් වෙනස් කරලා වේදනාව නැති කරගන්න පුළුවන්. එහෙම කරන්නේ හදිස්සියවතර වේදනානුපස්සනා භාවනාව වඩලා මේ වේදනාව අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා මෙනෙහි කරලාට අඩු වෙන්නේ නැත්නම් තමයි අර ඉරියව් වෙනස් කරගන්නේ. එතකොට දැන් මේ හැමදේම කරන්නේ ආනාපානසති භාවනාවේ හුස්ම පොදවගෙන සිහිය තියාගන්න බාධාක් විදිහට වේදනාවක් ආවොත් තමයි මේ දේවල් කරලා වේදනාව අයින් කරගන්නේ. ඊළඟ බාධාව තමයි හුස්ම පොදවගෙන සිහිය තියාගන්න තියෙන ඊළඟ බාධාව සිතුවිලි. අපිට මොකක් හරි සිතුවිල්ල පහළ වෙනවා නම් මේ පහළ වෙන මේ සිතුවිල්ල සංසාරේ මං හිතලාව පුරුද්ද අනුව තමයි මේ සිතුවිල්ල ඇති වෙන්නේ. එතකොට මේ සිතුවිල්ල අනිත්‍යයි වෙනස් වෙනවා. මේක දුක්ඛ සත්‍යයටයි මේක අනාත්මයි. අර කලින් අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරද්දී තිබ්බ තේරුම තමයි මේක වෙනස් වෙනවා දුක්ඛ සත්‍යයටයි ඒක මම මගේ කියලා ගන්න බෑ ඒක අනාත්ම දෙයක්. එහෙම මෙනෙහි කරද්දී සිතුවිල්ලත් ඉවත් වෙලා යනවා. එතකොට මේ සිතුවිල්ලයි වේදනාවයි අපි අයින් කරගන්නේ මොකද මේ ආනාපානසති භාවනාව වඩන් තියෙන බාධා විදියට. එතකොට කායानुපස්සනාවේ ආනාපානසති භාවයෙන් පටන් ගත්තට සතර සතිපට්ඨානය මම මුලින්ම හැදින්නුවා කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ හතර තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. සතර සතිපට්ඨානය කියන මෙන්න මේ හතරෙන් කායानुපස්සනාව වඩද්දී ඒක වඩන්න තියෙන බාධාවල් ඒවත් සිතුවිලි සහ වේදනා අයින් කරන්න අර චිත්තානුපස්සනාවයි වේදනානුපස්සනාවයි කියන මේ කායानुපස්සනාවේ තියෙන භාවනා දෙකත් යොදා ගන්නවා. එතකොට අපිට මේ භාවනාව කායानुපස්සනාවේ ආනාපානසති භාවනාවෙන් ආරම්භ කිරීමේ සිට භාවනාව නවත්තන මොහොත දක්වා වේදනානුපස්සනාව සහ වේදනානුපස්සනාවයි චිත්තානුපස්සනාවයි ඉරියාපත භාවනාවෙන් අර ඉරියව් රිදෙනකොට විනාශ කරගන්නකොට ගැනීමේදී ඉරියාපත භාවනාව පාවිච්චි කරනවා. එතකොට මේ වේදනානුපස්සනාවයි චිත්තානුපස්සනාව ඉරියාපත භාවනාවයි කියන මේ තුනම භාවනාවේ මුල ඉඳන් අග වෙනකන් ඕනම අවස්ථාවක සුදුසු වෙලාවදී කරන්න ඕන භාවනාව තුනක්. එතකොට මේ තුන මතක තියෙන්න ඕනේ. ඒ කියන්නේ අවස්ථාවේදී සුදුසු විදිහට කරන්න ඕනේ. වේදනාවක් આવත් වේදනානුපස්සනාවෙන් අයින් කරන්න බලන්න. එහෙමත් අයින් වුනේ නැත්නම් ඉරියාපත භාවනාවෙන් ඒක ඉරියව් පොඩක් වෙනස් කරලා වේදනාව නැති කරගන්න. සිතුවිල්ලක් කරනවා නම් සිතුවිල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා චිත්තානුපස්සනාව කියන්නේ ඒක. මීට වඩා ගැඹුරින් චිත්තානුපස්සනාව වඩන්න පුළුවන් සරලව. එහෙම ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩලා ඒ සිතුවිල්ල අයින් කරන්න පුළුවන්. එතකොට ඉරියාපත භාවනාවයි චිත්තානුපස්සනාවයි වේදනානුපස්සනාවයි කියන මේ තුන භාවනාවේ ආරම්භයෙන් අවසාන වෙනකන් භාවනාව වඩාගෙන යන තියෙන බාධාවල් අයින් කරන්නයි යොදාගන්නේ. එතකොට භාවනාවේ මම මුලින්ම කිව්ව ආනාපානසති භාවනාව විතරයි තාම මම සඳහන් කරේ. හුස්ම ගන්න සිහියෙන් ඉන්නවා හුස්ම පොද ගන්නවාද හෙලනවාද කියන ගැන ඊළඟට දිග හුස්මක්ද කෙටි හුස්මක්ද ගැන සිහියෙන් ඉන්නවා. මේ විදිහට හුස්ම ගැන සිහියෙන් ඉන්නකොට අර බාධාවල් තුන ආවට පස්සේ බාධාවල් දෙක සිතුවිලි සහ වේදනාව ඇති වුණාට පස්සේ වේදනානුපස්සනාවයි චිත්තානුපස්සනාවයි ඉරියාපත භාවනාවේ පාවිච්චි කරලා ඒ තුන අයින් කරලා දානවා. එතකොට දැන් ආනාපානසති භාවනාවේ අපි සමාධි මට්ටමකට වගේ සිත එනකන් මේ විදිහට භාවනාව වඩාගෙන ගියාට පස්සේ කායानुපස්සනාවේ දෙවෙනි භාවනාව වෙන ධාතු මනසිකාර භාවනාව වඩන්න පුළුවන්. මේ ධාතු මනසිකාර භාවනාව කියලා කියන්නේ ඉස්මෘදින නම් පාදාන්තය දක්වා මගේ කය පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු හතරෙන් හටගත්තු දෙයක්. පඨවි කියලා කියන්නේ ලක්ෂණය. ඒ ලක්ෂණය තමයි තද ගතිය. පඨවි කියලා කියන්නේ කයේ දින තද ස්වභාවය. කයේ විතරක් නෙමෙයි මේ විශ්වයේ තියෙන තද ස්වභාවයේ තියෙන සියල්ල පඨවි ධාතුව. ඒ කියන්නේ පඨවි ධාතුව කියන්නේ පේන දෙයක් නෙමෙයි, බලන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක
ගෝචර වෙන්නේ අපේ ස්පර්ශයට විතරයි. කයේ ස්පර්ශයට විතරයි ඒක ගෝචර වෙන්නේ. පේන දෙයක්වත්, ඇහෙන දෙයක්වත්, ගඳ සුවඳ වගේ දැනෙන දෙයක්වත්, දිවට දැනෙන දෙයක්වත් නෙමෙයි, සිතට දැනෙන දෙයක්වත් නෙමෙයි. ඒක කයට ස්පර්ශයෙන් විතරයි ඒක දැනගන්න පුළුවන්. කිස්මදින පාදාන්තය දක්වා මේ කයේ තද ස්වභාවයේ තියෙන පඨවි ධාතු සමූහයක් තියෙනවා. මේ පඨවි ධාතුව වැඩියෙන් තියෙන දේවල් තමයි අපි සාමාන්‍යයෙන් දන්නේ අස්ථි පද්ධතිය, ඊළඟට මස් පිඬු, දත්, හැම වගේ දෙයක් වුණත් මේවායේ තද ස්වභාවය වැඩි නිසා ඒව පඨවි ධාතු විදියට දකින්න පුළුවන්. එතකොට හිස්මුදුන පාදාන්තය දක්වාම අපිට දැනෙන තදට දැනෙන මේ පඨවි ධාතු සියල්ල, ඒක දැනි දැනීම, මේ තද ගතිය දැනි දැනීම, මේ දැනෙන මේ පඨවි ධාතුව අනිත්‍යයි, වෙනස් වෙනවා. දුක්ඛ සත්‍යයයි. ඒ කියන්නේ වෙනස් වෙන සියල්ල දුක්ඛ සත්‍යයයි කියන අවබෝධය තියෙනවා. දුක්ඛ සත්‍යය කියලා කියන්නේ එතන සැප කියලා ගන්න කිසිවක් නැහැ. මේක පරම සත්‍යයක්. කවදාකවත් වෙනස් නොවන සියලු අනිත්‍ය වස්තුන් සතු ලක්ෂණය. යමක් අනිත්‍ය නම් ඒක දුක්ඛ සත්‍යයයි දෙයක්. මේ දුක්ඛ සත්‍යයයි දේ මම හෝ මගේ කියලා ගන්න කිසිම හැකියාවක් නැහැ. එතකොට මේ වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙච්ච පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු හතරක් තමයි මගේ කය කියලා කියන්නේ. එතෙන්දී ආපෝ ධාතුව කියලා කියන්නේ ද්‍රවමය ස්වභාවය. ද්‍රවමය ස්වභාවයට බහුලවම තියෙන්නේ රුධිරය තියෙනවා කය පුරාම. ඊළඟට මුත්‍රා දහඩිය, කඳුළු, මේද, සෙමසුටු මේ වගේ දේවල් කය පුරා තියෙනවා. එතකොට කය පුරාම තියෙන මේ ආපෝ ධාතුව ඒක අනිත්‍යයි, දුක්ඛ, අනාත්මයි කියලා මෙනෙහි කරනවා. ඊළඟට තේජෝ ධාතුව කියන්නේ උෂ්ණත්වය. කයේ තියෙන උණුසුම. අපේ කය ඉස්මුදුන පාදාන්තය දක්වා තියෙන මේ තේජෝ ධාතුව ඒවත් උණුසුම, මේක අනිත්‍යයි, දුක්ඛ සත්‍යයයි, අනාත්මයි. ඊළඟට වායෝ ධාතුවත් ඒ විදිහට ගන්නවා. මේ හුලං වායුමය ස්වභාවය මේකත් අනිත්‍යයි, දුක්ඛ, අනාත්මයි කියලා මෙනෙහි කරනවා. එතකොට මේ සතර මහා ධාතු මානසිකාර භාවනාව කියන්නේ කායනුපස්සනාවේ දෙවෙනි භාවනාව. පළවෙනි එක තමයි ආනාපානසතිය. ඊළඟට ධාතු මානසිකාර භාවනාව දෙවෙනි භාවනාව. එතකොට මේ ධාතු මානසිකාර භාවනාවේ තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ ධාතු හතරෙන් තමයි මගේ කය නිර්මාණයලා තියෙන්නේ. මේ ධාතු හතර හැර මෙතන මම මගේ කියලා අල්ලගන්න පුළුවන් කයක් මෙතන නැහැ කියන එකයි මෙතන දකින්න ඕන. මොකද සංසාරේ පුරාවට මගේ ශරීරය, මගේ කය කියලා ඒ භවයන්දී ලැබිච්ච කය අල්ලගෙන තමයි අපි මේ සංසාරේ ආවේ. එතකොට ඒ කය අල්ලගෙන තමයි කයෙන් අකුසල් කරගත්තේ. එතකොට මේ මොහොතේදී අපි උත්සාහ කරන්න මේ සංසාරයේ ගෙනාව මගේ ශරීරය, සංසාරේ අරගෙන ආපු රූප කොටස් 28 රූපස්කන්ධය අවබෝධ කරගන්න තමයි මේ ධාතු මානසිකාර භාවනාවත් වඩන්නේ. එතෙන්දී මුලින්ම ධාතු මානසිකාර භාවනාවේදී පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ ධාතු හතර අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා මෙනෙහි කරන්න ඕන වෙන වෙනම. ඊට පස්සේ මේ පඨවි ධාතු ආපෝ අරගෙන බලන මේ අපි පඨවි කියලා නම් කරගත්තට මේ පඨවි ධාතුව තුලත් ආපෝ, තේජෝ, වායෝ වශයෙන් මේ ධාතු පවතිනවා. පඨවි කියලා තද ඒ සම්මත කරගත්තු දේවල් තුල වුණත් සිවුම් වශයෙන් ආපෝ, තේජෝ, වායෝ ධාතුත් පවතිනවා. ඊළඟට ඒ සියල්ලම අනිත්‍ය, දුක්ඛ, අනාත්මයි. ඊළඟට මේ ආපෝ ධාතුව විදිහට මේ කය දැක්ක ආපෝ ධාතුව විදිහට අපි දැනිච්ච දැනි දැනීමයි මේක අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වඩන්න ඕනේ. මේ ආපෝ ධාතුව කියනකොට අපි මේ කය දැනෙන්නේ නැතුව ගිහින් වගේ එහෙම මිත්‍යා දෘෂ්ටික භාවනාවල් ගොඩක් අය උගන්වනවා. එහෙම දෙයක් නැහැ. භාවනාව කියන්නේ කය දැනි දැනීම කරන දෙයක්. මට මේ දැනෙන ආපෝ ධාතු කොටස් මේක අනිත්‍යයි, දුක්ඛ, අනාත්මයි කියලා වඩනවා. ඊළඟට මේ ආපෝ ධාතුව තුලත් පඨවි, තේජෝ, වායෝ කියන කොටස් තුනත් සිවුම් වශයෙන් මේක අන්තර්ගතයි. එතකොට මේ හතරම ආපෝ ධාතුවේ තියෙනවා. මේ හතරමත් අනිත්‍ය, දුක්ඛ, අනාත්මයි. ඊළඟට තේජෝ ධාතුවෙත් පඨවි, ආපෝ, වායෝ ධාතු මේ තුනක් තියෙනවා. එතකොට මේ හතරමත් අනිත්‍ය, දුක්ඛ, අනාත්මයි. ඊළඟට වායෝ ධාතුවෙත් පඨවි, ආපෝ, තේජෝ කියන ධාතු තුනත් සිවුම් වශයෙන් තියෙනවා. එතකොට මේ හතරමත් අනිත්‍ය, දුක්ඛ, අනාත්මයි. එතකොට ධාතු මානසිකාර භාවනාව වඩන්නේ එහෙමයි. ධාතු මානසිකාර භාවනාව ආයෙ කියන්නම්. මුලින්ම පඨවි, ආපෝ, තේජෝ, වායෝ වෙන වෙනම අරගෙන පඨවි ධාතු අනිත්‍ය, දුක්ඛ, අනාත්මයි. ආපෝ ධාතු අනිත්‍ය, දුක්ඛ, අනාත්මයි. තේජෝ ධාතු අනිත්‍ය, දුක්ඛ, අනාත්මයි. වායෝ ධාතු අනිත්‍ය, දුක්ඛ, අනාත්මයි කියලා මෙනෙහි කරාට පස්සේ මගේ කය කියලා කියන්නේ මේ ධාතු හතරෙන් නිර්මාණය වුණු දෙයක්. මේ ධාතු හතරෙන් නිර්මාණය වෙච්ච මේ කය මිස මම මගේ කියලා අල්ලන්න සුසු දෙයක් විතර නැහැ. මේ ධාතු හතරම අනිත්‍යයි, දුක්ඛ, අනාත්මයි කියලා මෙනෙහි කරනවා. ඊළඟට ආයේ පඨවි ධාතු අරගෙන මේ පඨවි ධාතුවේ සිවුම් වශයෙන් ආපෝ, තේජෝ, වායෝ කොටස් තියෙනවා.
ඒවා අනිත්‍යයි දුක්ඛ අනාත්මයි කියලා මේ විදිහටම අර ඊතුරු ධාතු කොටස් තුනටත් මෙනෙහි කරන්න තියෙන්නේ. ඊළඟට කායනුපස්සනාවේ තියෙන තුන්වෙනි භාවනාව. ඒක කියන කලින් මම ආයෙ කියන්නම් මේ ධාතු මනසිකාර භාවනා කරන අතරතුර වුණා සිතුවිලි එනවා නම් චිත්තානුපස්සනාවෙන් ඒ වයින් කරන්න ඕන අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා මෙනෙහි කළා සිතුවිලි. වේදනාවක් ආවොත් ඒ වේදනාව අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා වේදනාව ආවතරට හිත යොමු කරලා වේදනාව වයින් කරන්න අවශ්‍යයි. එහෙමත් අයින් වුනේ නැත්නම් තමයි ඉරියාපත භාවනාවෙන් ඉරියව්ව පොඩ්ඩක් වෙනස් කරලා ඒක ඉරියව්ව ගැන 100න් පොඩ්ඩක් අය වෙනස් කරලා නැවත අර භාවනා ඉරියව්වට නැවත එන්න බලන්න ඕනේ වේදනාව අඩු වුණාට පස්සේ. හදිසියවත් දැන් මේ විදිහටත් වේදනාව අයින් වුනේ නැත්නම් ඊළඟට මේ වේදනාව එන්න ගොඩක් වෙලාවට අදෘශ්‍යමාන බලවේගයක පීඩාවක් වෙන්න පුළුවන්. ඒ වෙලාවේදී විශ්වයට පොඩ්ඩක් මෛත්‍රිය අඩුවත් ප්‍රශ්නයක් නැහැ. සියලු සත්වයෝ එතෙන්දී මෛත්‍රිය වඩන්න ඕන. මේ විශ්වයේ වාසය කරන සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා කියන මේ පුළුල් මෛත්‍රියක් වඩන්න ඕන. ශනිකව විශ්වයේ වාසය කරන සියලු සත්වයෝ කියලා තමයි. කිසිම මමවත් ඥාතින්වත් කිසිම සක්කාය දිට්ඨියෙන් ගත්ත දෙයක් නෙමෙයි. විශ්වයේ ලෝක 31ක් තියෙනවා. බ්‍රහ්මතල 20ක්, දිව්‍ය ලෝක 6ක්, මනුස්ස ලෝකය සහ සතර පාය. එතකොට මෙහෙම ලෝක 31 ජීවීන් වාසය කරනවා මේ මොහොතේ. මේ වාසය කරන සියලුම ජීවීන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා කියලා වංක විශ්වයට මෛත්‍රිය වඩන්න. එතකොට අපිට පීඩා කරන යම් ජීවියෙක් හිටියනම් එයාට පීඩා කරන්න බැරි විදිහට අපේ සිත ඒ මොහොතේ සකස් වෙනවා. එතකොට අපිට අර කායනුපස්සනාව ඇතුළු මේ සතර සතිපට්ඨානය වඩාගෙන යද්දී ආරම්භයෙන් අවසානය දක්වාම සිතුවිලි ආවොත් චිත්තානුපස්සනාවෙන්, වේදනාව ආවොත් පළවෙනි එක වේදනානුපස්සනාවෙන් කරනවා, දෙවෙනි එක ඉරියව්ව පොඩ්ඩක් වෙනස් කරනවා. එහෙමත් වේදනාව අයින් වුනේ නැත්නම් මෛත්‍රී භාවනාව එතෙන්දි පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහේ සියලු සත්වෝ දුක්ඛ නිරෝගී වේවා, සුවපත් වේවා කියලා. හරි ඊළඟට දැන් කතා කරගෙන ආවේ කායනුපස්සනාවේ භාවනාව ටික. මුලින්ම කතා කරා ආනාපානසති භාවනාව. ඒක සම්කිසි සමාධි මට්ටමකට ආවට පස්සේ ධාතු මනසිකාර භාවනාව වඩන්න ඕනේ. ඒක ඉවර වුණාට පස්සේ පිළිකුල් භාවනාව තමයි තුන්වෙනි භාවනාව. කායනුපස්සනාවේ තියෙන තුන්වෙනි එක තමයි පිළිකුල් භාවනාව. මෙතෙන්දී පිළිකුල් භාවනාව කියලා ඒකත් ඔය සමාජයේ ව්‍යවහාර කරන වැරද්දක් තියෙන මේ කය පිළිකුල් අප්‍රිය සහගත දෙයක් විදිහට දකින්න කියලා. ඒක සම්පූර්ණ වැරදි. බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ කය කොටස් වශයෙන් දකින්න කියලා. දැන් අප්‍රිය සහගතව දැක්කොත් එතනත් ගැටීමක් තියෙන්නේ. ඇලීම ගැටීම දෙකම පහින කරන්න අවශ්‍යයි. එතෙන්දී අපි අවබෝධ කරගන්නවා මේක කොටස් 32 එකතුවක්. හරියට වාහනේ කොටස් ගැලෙව්වා කියලා පිළිකුල්ලා තියන්නේ නැහැ. දොර, එන්ජිම, ගියර් බොක්ස් එක, දොරවල්, වාහන වහලය, රෝද, ටයර්, රිම් එක මේ වගේ ඇක්සලේ මේ වගේ කොටස් ටිකට වෙන් කරා කියලා ඒ කොටස් පිළිම පිළිකුලක් ඇති වෙන්නේ නැහැ. එතන වාහනය කියන සංඥා නැතිලා යනවා වාහනේ කොටස් ටික දැක්කහම. ඒ වගේ මගේ කය කියන්නේ 30 මුදුනම් පාදාන්තය දක්වා කෙස් තියෙනවා. ලොම්, නියපොතු, දත්, හම, මස්, නහර, ඇට මෙදුළු, වකුගඩු, හදවත, පෙනහළු, ශ්වාසනාලය, ස්වරාලය, ආමාශය, අග්මාව, අග්නාශය, පිත්තාශය, අක්මාව, මුත්‍රාශය, ඊළඟට මොළය, ඇට මිදුළු, ඇටකටු, ඊළඟට හෘදය, පෙනහළු, ඒ වගේ පඨවි ධාතු වැඩි ටිකක් තමයි මම කිව්වේ. ඊළඟට තව තියෙනවා ආපෝ ධාතු වැඩි, රුධිරය කය පුරාම විසිරීලා තියෙනවා. ඊළඟට මුත්‍ර, දහඩිය, වඳුළු මේ වගේ මේ ශරීරය කියන්නේ මේ වගේ කොටස් ටිකක එකතුවක්. එතකොට අපි ඒ අදාළ කොටස ගැන හිතද්දී මොලේ නම් මොලේට ඒ වෙලාවේ හිත යොමු කරන්න. මොලේ දැනෙන්න උත්සාහ කරන්න. මොලේ එහෙම දැනෙන්නේ නැති දේවලුත් තියෙනවා. පුළුවන් තරම් ඒක දැනීම මේ කොටස් ටික වෙන වෙනම ගන්න. ඉස්සෙල්ලාම කෙස් නම් මේ හිසම උඩ තියෙන මේ කෙස් ඒ ආසන්නයට හිත යොමු කරලා මේ තියෙන කෙස් අනිත්‍යයි, දුක්ඛ අනාත්මයි. ඒ කියන්නේ වෙනස් වෙනවා. දුක්ඛ සත්‍යයට ඇති මම මගේ කියලා ගන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට ලොම් වලට කය පුරාම විහිදලා තිනව වටේට මේ භාවනාව කරන්න ඕන මුලින් නම් අවසාන වෙනකම් මේ කය දැනීමයි කරන්න අවශ්‍ය. කය නොදැනීලා අර කය දැනුනේවත් නැහැ කියලා උඟක් අය භාවනාවදී කියනවා. ඒක සම්පූර්ණ වැරදි භාවනාවක්. කය හිර කරගෙන ගල් කරගෙන අමාරුවෙන් කරන්නත් එපා. ඒකත් මිත්‍යා දෘෂ්ටික භාවනාවකට යනවා. කය කියන එක පුළුවන් තරම්
භාවනා ඉරියව්වෙන් කය සිදුව පවත්වාගෙන සැහැල්ලුවෙන් තියාගන්න වේදනාව ඇඳිනකොට පොඩ්ඩක් හොලවලා කය දැනෙනවද කියලා පොඩ්ඩක් බලන්න. එහෙම නැතුව කය ගල් කරගෙන ඉන්න උත්සාහ කරන්නත් එපා. ඒක වැරදි භාවනාවකට යනවා. ඊළඟට මේ වගේ මේ තුන්වෙනි භාවනාවේදී පිළිකුල් භාවනාවේදී කය පිළිබඳ අපි මේ කොටස් වශයෙන් දැකලා අවබෝධ කරගන්න ඕනේ. ඊළඟට හදවත ගැන මෙනෙහි කරද්දී මේ හදවත ආසන්නයට හිත යොමු කරලා මේ දැනෙන හදවත හෘදය මේක අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි, වෙනස් වෙනවා, දුක්ඛ සත්‍යයයි අනාත්මයි, මම මගේ කියලා අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. හැම මොහොතකම වෙනස් වෙන දෙයක්. ඒක වෙනස් වීම මට නවත්තන්නවත් පාලනය කරන්නවත් මට කිසිම මේකේ අයිතියක් නැහැ. ඊළඟ පෙනහලුත් එහෙමයි. රුධිරය මේ වගේ මේ කොටස් 32ක් වෙන් කරලා දෙනවා. මේ 32 මතක නැත්තම් Taman දන්න විදිහට මේ කය පුළුවන් තරම් කොටස් වලට බෙදාගෙන එක් එක් කොටසට සිහිය යොමු කරලා මේක අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා මෙනෙහි කරන්න. එතකොට ඒක තුන්වෙනි භාවනාව. හතරවෙනි භාවනාව තමයි මරණානුස්සති භාවනාව. එතකොට සාමාන්‍ය සමාජ සම්මතයේ මරණානුස්සති භාවනාවදී මේ මලමිනියක් අවුරුදු නෙමෙයි දවස් දෙකක් ගියාට පස්සේ කොහොමද, 3ක් ගියාම කොහොමද, සතියක් ගියාම කොහොමද කියලා මේ කයේ පිළිකුල් ස්වභාවය දකින්න තමයි භාවනාව දේශනා කරලා තියෙන්නේ මේ පසු කාලීනව. ඒක බුද්ධ දේශනාවේ විදිහට මරණානුස්සති භාවනාව කියලා කියන්නේ බුදුහාමුදුරු දේශනා කළේ මේ කයේ ශනික මරණය සිද්ධ වෙන. ඒ තමයි හිස් මුද්‍රණ පාදාන්තය දක්වා මේ කය කර්මජ රූප එහෙම නැත්නම් රූප කලාප මේ ශෛලයකටත් වඩා මේ ඊටාම කුඩාම කය බෙදලා වෙන් කරන්න පුළුවන් ඊටාම කුඩාම අංශුව කියන්නේ ශෛල. බුදුහාමුදුරු දේශනා කළා මේ කය එහෙම නැත්නම් රූපේ පෙන පිඬුවක් වගේ කියලා. මොකද පෙන පිඬු හැම මොහොතෙම බිනි හට ගන්නවා. ඒ වගේ මේ කයේ තියෙන හිස් මුද්‍රණ පාදාන්තය දක්වා තියෙන කර්මජ රූප එහෙම නැත්නම් රූප කලාප පෙන පිඬුවක් වගේ හැම මොහොතෙම බිනි හට ගන්නවා. එතකොට ඒ ශනිකව සිදුවන රූප කලාපවල වෙනස් වීම එහෙම නැත්නම් බිදිලා ශනික මරණයටපත් වීම ඒවත් කයේ රූප කලාපවල තියෙන අනිත්‍ය ස්වභාවය තමයි එතෙන්දී මරණානුස්සති භාවනාවේ මෙනෙහි කරන්නේ. එහෙනම් මේ හිස් මුද්‍රණ පාදාන්තය දක්වා මට දැනෙන මෙන්න මේ කයේ තියෙන කර්මජ රූප සියල්ල අනිත්‍යයි, වෙනස් වෙනවා, දුක්ඛ සත්‍යයයි, අනාත්මයි. එහෙම තමයි කර්මජ රූප භාවනාව වඩන්නේ. එහෙනම් දැන් භාවනා හතරක් කිව්වා. කායනුපස්සනාවටයි භාවනා හතරක් කිව්වා. එකක් තමයි එකක් කියන්නේ මූලිකම සහ ආරම්භ කරන්න ඕන පදනම විදියට තියන්න ආනාපානසති භාවනාව. ඒකේ සමාධි මට්ටමකට ආවා කියලා හිතුනහම ධාතු මනසිකාර භාවනාව දෙවෙනිට වඩනවා. ඒක අවසන් වුණාට පස්සේ දෙතිස් කුණක ශරීරයේ කොටස් 32ක් හෝ තමන්ට කැමති ප්‍රමාණයකට බෙදලා මේ ඒ කොටස් පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරනවා. ඊට පස්සේ හතරවෙනියට මරණානුස්සති භාවනාව. ඒ කියන්නේ කර්මජ රූප සමූහයක් තමයි මේ කය කියලා කියන්නේ. ශනික සියල්ල හැම මොහොතකම හැම ශරණයකම අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයට අයිති. බිදී හද ගන්න. එතකොට මේ විදිහට කය මෙනෙහි කරද්දී මේ කය පිළිබඳව තියෙන අපි ළඟ තියෙන වැරදි සංඥාව අයින් වෙලා වැරදි දෘෂ්ටි අයින් වෙලා මේ කය පිළිබඳව තියෙන සක්කාය දිට්ඨිය තමයි මෙතෙන්දී අඩු වෙන්නේ. සක්කාය දිට්ඨිය අඩු වෙලා යනවා කියලා කියන්නේ කිදම්මෝ අවස්ථාවක සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන් පහින කරපු කෙනෙක් තමයි සෝවාන් ඵලයටපත් වෙන්නේ. ඒකට බෞද්ධයෙක් විදියට නිවන අවබෝධ කරන අවස්ථා 8ක් තියෙනවා. එකක් තමයි සෝවාන් මාර්ගය, දෙවෙනි එක තමයි සෝවාන් ඵලය, තුන්වෙනි එක සකෘදාගාමී මාර්ගය, හතරවෙනි එක සකෘදාගාමී ඵලය, පස්වෙනි එක අනාගාමී මාර්ගය, හයවෙනි එක අනාගාමී ඵලය, හත්වෙනි එක අරහත් මාර්ගය, අටවෙනි එක අරහත් ඵලය. එතකොට මේ සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන් පහින සෝවාන් ඵලයේදී එතකොට සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මම මගේ කියන මේ දැක්ම දෘෂ්ටිය. එතකොට මූලිකවම වැඩිපුරම අපිට මේ සංසාරයේ කය පිළිබඳව තමයි මම මගේ කියන හැඟීම ඇතිලා තියෙන්නේ. ඒ නිසා මේ මොහොතේ ලැබිච්ච මේ ලැබිච්ච කය අවබෝධ කරගන්න මේ ලැබුණු අවස්ථාවේදී මේ කය බුදු පියාණන් වහන්සේ දේශනා කළ ආකාරයට දකින්නයි මේ උත්සාහ කරන්නේ. සංසාරේ පුරාටම වැරදි තමයි මේක දැක්කේ. මම මගේ කියලා අල්ලගෙන මේකෙන් සන්තුන්ට හිංසා කරලා ඇති, පීඩා කරලා ඇති, වැරදි දේවල් වලට යොදාගෙන ඇති, සීලය කඩ කිරීම වලට යොදාගෙන ඇති. එතකොට සංසාරේ පුරාටම මේ වැරදියට
මේක මම මගේ කියලා අල්ලගෙන රැගෙන ආපු මේ ශරීරය මේ මොහොතේදී අවබෝධ කරගන්නවා බුදු පියාණන් වහන්සේ දේශනා කළ ආකාරයට මේ කය දකින්න උත්සාහ කරමින්. එතකොට සමාධිය ආනාපාන සති භාවනාවේදී මේ තියෙන සමාධිය අපේ සීලයත් එක්ක නදාපවතිනවා. අපේ සීල දියුණු වෙන්න මේ සමාධිය කියන එකට එන්න පහසු වෙනවා. ඒ වගේම ධාතු මනසිකාර භාවනාව, පිළිකුල් භාවනාව, කර්මජ රූප භාවනාව කියන මෙන්න මේ භාවනාව වඩද්දි කය පිළිබඳව තියෙන සක්කාය දිට්ඨිය ටිකෙන් ටික දුර වෙන්නත් අපේ සීලය තව ටිකක් ශක්තිමත් වෙලා, ඒ වගේ ආනාපාන සති භාවනාවේ සමාධියත් ටික ටික ශක්තිමත් වෙලා මේ සියල්ල එකිනෙකට හේතු වෙමින් දියුණු වෙමින් මේ භාවනාව උදේ හවස පුළුවන් වෙලාවක් පැය භාගයක් පැයක් එහෙම වෙලාවක් වෙන් කරන්න බෑ. Tamanට පුළුවන් ආකාරයට වීර්යයක් ඇතුව භාවනාව වඩන්න අවශ්‍යයි. එතකොට කායනුපස්සනාවේ මරණානුස්සති භාවනාව තමයි හතරවෙනියට කිව්වේ. ඒ කියන්නේ කර්මජ රූප භාවනාව. ඒකෙන් පස්සේ සක්මන් භාවනාව කරන්න පුළුවන්. එතකොට මේ සක්මන් භාවනාව කියලා කියන්නේ සරල භාවනාවක් නෙමෙයි. මේක ගොඩක් විදර්ශනාත්මක වඩන්න පුළුවන් භාවනාවක්. ඒකත් මම කෙටියෙන් පැහැදිලි කරන්නම්. අපි භාවනා ඉරියව්වේ වෙන් සිහියෙන් යුතුව නැගිටින්න අවශ්‍ය මුලින්ම. කය පිළිබඳ දැනීම අත හිමින් දැනීම පොඩ්ඩක් අයින් කරලා බිමට තියනවා. අනිත් අතත් ඒ විදිහටම දැනීම බිමට තියනවා. හිමින් කය ගැන සිහියෙන් දකිමින්ම හිමින්ම නැගිටින්න අවශ්‍යයි. නැගිටලා කය ගැන සිහියෙන් ඇවිදින්න ඕන. එතෙන්දී මේ පාදයක් ඔසවලා තියද්දී අපේ කයේ ඉරියව්ව තියෙන ආකාරය ගැන අවබෝධයෙන්, ඒ කියන්නේ වේදනාව අපිට කයේ තියෙන වේදනාව දැනෙනවා. ඒ දැනෙන වේදනාව ගැන මෙනෙහි කරමින් සිහියෙන් යුතුව ඇවිදින්න අවශ්‍යයි. එහෙම ඇවිදිනකොට තියෙන වේදනානුපස්සනාවෙන් අයින් කරනවා. සිතුවිලි පාලනයවත් සිතුවිලි චිත්තානුපස්සනාවෙන් අයින් කරනවා. මෙහෙම ඇවිදින අතරතුර මෙනෙහි කරන්න ඕන ආකාර ටිකක් තියෙනවා. ඒ කියන්නේ මේ ඇවිදින්නේ මම නෙමෙයි. මේ ඇවිදින්නේ තමන්ගේ නම කියලා මේ ඇවිදින්නේ පියුම් නෙමෙයි. මේ ඇවිදින්නේ අහවල් කෙනා නෙමෙයි. මේ ඇවිදින්නේ කසුන් නෙමෙයි. මේ ඇවිදින්නේ මම නෙමෙයි. මේ තමන්ට කියලා මේ ඇවිදින්නේ නාම රූප දෙකක්. මේ ඇවිදින්නේ මම නෙමෙයි. මේ ඇවිදින්නේ නාම රූප දෙකක්. නාමය කියලා කියන්නේ මේ චිත්තය සහ සිතුවිලි. මේ නාමය අනිත්‍යයි. සිතුවිලි හැම මොහොතකම වෙනස් වෙනවා. ඒ අනුව සිතත් වෙනස් වෙනවා. ඊළඟට රූපය කියලා කියන්නේ රූප කොටස් 28. එතෙන්දී මේ කය කියලා කියන්නේ රූප කොටස් 28ක් විදිහට මෙනෙහි කරන්න ඕනේ විදින අතරතුර. එතෙන්දී මේ රූප කොටස් 28 මතක තියාගන්න අවශ්‍ය නැහැ. හැබැයි මතක තියාගෙන වෙන මෙනෙහි කරන්න පුළුවන් නම් වඩෙනවා. ඒ 28 තමයි මගේ කය සතර මහා ධාතු පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු 4 මේ කයේ තියෙනවා. ඒව තමයි මහා භූත රූප කියලා කියන්නේ. මොකද මහා භූත රූප කියලා කියන්නේ මේ කය විතරක් නෙමෙයි, මේ විශ්වයේ ජීවි අජීවි සියලු වස්තු තුල මේ සතර මහා ධාතු තියෙනවා. ගහක් ගත්තත් තියෙනවා, ගලක් ගත්තත් තියෙනවා, වතුරෙත් තියෙනවා, වහලෙත් තියෙනවා, බිත්ති වලත් තියෙනවා, ගඩොල් වලත් තියෙනවා, උළු වලත් තියෙනවා. හැමතැනම භෞතික තියෙන හැම දෙයකම මේ සතර මහා ධාතු තියෙනවා. හැබැයි රූප කොටස් 28න් හතරක් තමයි සතර මහා ධාතු. ඊටු 24ම උපාදාය රූප. ඒ කියන්නේ සතර මහා ධාතු ඇසුරු කරගෙන අපේ තියෙන විඥානයේ ස්වභාවය අනුව විඥාන පත්‍ය නාම රූප කියලා පටිච්චසමුපාදයට ඉගෙනගෙන ඇති. ඒකට අපේ විඥානයේ තියෙන ස්වභාවය අනුව නාම රූප කියලා කියද්දී එතන චිත්තය සහ චෛතසික කියන්නේ නාමයේ කොටස. රූප කියලා කියද්දී රූප කොටස් 28. ඒ රූප කොටස් 28 මහා භූත 4 නිර්මාණය වෙලා තියෙන්නේ උපාදාය රූප 24 අනුව. මහා භූත රූප 4යි උපාදාය රූප 24යි එකතු වුණාමයි රූප කොටස් 28යි ඉල්ල තියෙන්නේ. එතන රූප කොටස් 24 දී ඊතුරු උපාදාය 24 තමයි චක්කු, කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස. එහෙම නැත්නම් චක්කු, සෝත, ගාන, જીවහා, කාය කියන මේ පහ. ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මෙන්න පහ.
ඊළඟට මේ රූප කොටස් 28 නිර්මාණය වෙන්න සංසාරයේ මේ වර්ණ ශබ්ද ගන්ධ රස පහස කියන ඒ අසකනාසී දිවකය මනසට ගෝචර වෙන රූප පිළිබඳ තියෙන උපාදානයත් හේතු වෙලා තිනවා. ඒ කියන්නේ ඇසින් ගත්ත වර්ණ පිළිබඳ තියෙන උපාදානයේ ස්වභාවයත් මේ කයේ ස්වභාවය තීරණය වෙන්න හේතුවක් වෙලා තියෙනවා. සංසාරේ මම කන ඇස උරගෙන ඇහුව ශබ්දවල ශබ්ද උපාදාන ස්කන්ධවල ස්වභාවය මගේ මේ මොහොතේ කය නිර්මාණය වෙන්න හේතුවක් වෙලා තියෙනවා. මේ වගේ අපි අර කලින් කිව්ව ප්‍රසාද රූප, ඒ කියන්නේ චක්කු ප්‍රසාදය, සෝත ප්‍රසාදය, ගාන ජීවා කාය මන කියන කාය කියන මේ පහ ප්‍රසාද රූප පහ, ඒවට ගෝචර රූප තමයි වර්ණ ශබ්ද ගන්ධ රස පහස කියලා කියන්නේ. එතකොට මේ රූප කොටස් 28 උපාදාය රූප 24න් 10ක් තමයි දැන් කිව්වේ. ඊළඟට හෘද රූපය කියලා එකක් තියෙනවා. හෘද රූපය කියන්නේ මනෝද්වාරය. හෘද රූපය ආශ්‍රය කරගෙන පවතින ශක්තියක් ඒක. ඒක භෞතික දෙයක් නෙමෙයි. උපාදාය රූපයක් වෙන්නේ ඒ නිසාමයි. භෞතික පේන දෙයක් නෙමෙයි. හෘද රූපය ආශ්‍රය කරගෙන පවතින ශක්තිය. මනෝද්වාරය කියන්නේත් ඒක. ඊළඟට අපි ජීවිතේන්ද්‍ර රූපය ගන්න පුළුවන්. ජීවිතේන්ද්‍ර රූපය කියන්නේ තමන්ගේ ජීවිතයේ අවශ්‍ය නිින්ද මේ වගේ මරණ මොහොත මේ සියල්ල තීරණය කරන ශක්තියක්. අපේ කර්මානුරූපව ගෙන ආපු අවශ්‍ය මේ ජීවිතේන්ද්‍ර රූපය තමයි සතන් වෙලා තියෙන්නේ. අපිට නිින්ද යන අවස්ථාවේ මේ මොළයේ තියෙන තලමස කියන ප්‍රදේශයේ එන්සයිමයක් නිපදවලා නිින්ද ඇති කරන ශක්තිය අපේ ජීවිතේන්ද්‍ර රූපය තමයි ගෙනල්ලා තියෙන්නේ. කයට අවශ්‍ය ආකාරයට අනුව මේ ජීවිතේන්ද්‍ර රූපය පවතින්නේ. අපි කෙනෙක් උපදිනකොට යා අවුරුදු 24 දී මරනවා නම් ඒක ජීවිතේන්ද්‍ර රූපය ගෙනල්ලා තියෙනවා. එතකොට යාම සෝවාන් ඵලයට වගේ ඊටාම ඉහළ මට්ටමකට මේ චිත්තය ගෙනල්ලා විශ්ේද ප්‍රයෝජනතිට පත් වුණොත් විතරයි අවශ්‍ය වැඩි කරගන්න පුළුවන්. නැත්නම් වෙන කිසිම කෙනෙක්ට අවශ්‍ය කියන දේ වැඩි කරගන්න බෑ. ආයුබෝ වේවා මොනවා කිව්වත් එක එක ආශිර්වාද කරත් කිසිම ආශිර්වාදයකින් තමන්ගේ ගෙනාවු අවශ්‍ය වෙනස් කරගන්න බෑ, වැඩි කරගන්න බෑ. ඒක ජීවිතේන්ද්‍ර රූපය කියන්නේ ඒ වගේ අපි මේ අවශ්‍ය කියන්නේ කෙනෙක් ඉපදිනකොටම හරියට මරණ දවස අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒකට ඒක වෙනස් කරගන්න පුළුවන් අපේ චිත්ත විශ්ේද ප්‍රයෝජන ජීවිත බවට පත් වුණොත් අපේ අවශ්‍ය වැඩි වෙන්න පුළුවන්. ඒකට වෙනස් කිරීමේ හැකියාව තමාටම විතරයි තියෙන්නේ. ඊළඟට රූප කොටස් විශේෂයෙන් තියෙන ඊළඟ උපාදාය රූපේ තමයි භාව රූප දෙක. ඒ කියන්නේ ස්ත්‍රී භාව රූපේ නැත්නම් පුරුෂ භාව රූපේ. ඒකට මේ භාව රූප දෙක තියෙන්නේ සතර අපායේ මනුස්ස ලෝක සහ දිව්‍ය ලෝක විතරයි. බ්‍රහ්ම ලෝකෙදී භාව රූප දෙකක් නැහැ. එතෙන්දී තමන් ස්ත්‍රී පුරුෂයෙක් කියන භාව රූප දෙක තමයි. එහෙනම් කෙනෙක් මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකයේ ඉක්මවලා බ්‍රහ්ම තලයකටම යන්න ඉන්නවනම් තමන් ස්ත්‍රී හෝ පුරුෂ කියන මේ ස්වභාවයෙන්ොත් අයින් වෙන භාව රූප දෙක අයින් වෙලා ඒ පිළිවෙත තියෙන දෘෂ්ටියත් අයින් වෙච්ච කෙනෙක් තමයි බ්‍රහ්ම තලයකට යන්නේ. ඊළඟට භාව රූප දෙකෙන් පස්සේ ඊළඟට ආහාර රූපේ. ආහාර රූපය කියලා කියන්නේ හේතුව. ආහාරය කියලා කියන්නේ තෙන්දි හේතුවක්. මොකක් හරි අපි ආහාරයක් කවනවා කියලා කියන්නේ කෙනෙක්ට කෑමක් දෙනවා කියන හේතුවක් සපයනවා. එයාට ජීවත් වෙන්න ඒක හේතුවක් සපයනවා. ඒ වගේ මෙතන ආහාර රූපය තව කොටස් හතරකට බෙදලා තියෙනවා. කබලින්කාර ආහාර එකක් තමයි අර කිව්වා වගේ කවනවා වගේ අපි ගන්න ආහාර. වතුර වුණත් අයිති ඒකට. වතුර, කෑම, බෙහෙත් මෙන්න මේ දේවල් අපි ශරීරයට ගන්න ආහාර. මේක මේ කය පැවැත්මට හේතු වෙලා තියෙනවා. ඊළඟ ආහාරය තමයි ස්පර්ශ ආහාරය. ඒ කියන්නේ සයින්ද්‍රයන්ගෙන් අසකනාසය දිවකය මනස කියන ඉන්ද්‍රයන් වලට වර්ණ ශබ්ද ගන්ධ රස පහස කියන මේ බාහිර අරමුණු ස්පර්ශ වෙලා ඇතිවෙනවා. ස්පර්ශය කියන්නේ මෙන්න ස්පර්ශයත් ආහාරයක්. මොකටද මේ ආහාරය වෙන්නේ? කබලින්කාර ආහාරයෙන් කය පැවැත්තුවා වගේ මේ කය ඇසුරු කරගෙන පවතිනා වූ මේ ආයතන වලට එහෙම නැත්නම් ප්‍රසාද රූප වලට බාහිර තියෙන වර්ණ ශබ්ද ගන්ධ රස කියන බාහිර රූප
ස්පර්ශ වෙන්න හේතු වෙනවා. ඊළඟට ස්පර්ශය නිසා වේදනාව හටගෙන වේදනාවෙන් සංඥාවට අනුව සංස්කාරයව සිතුවිලි ඇති වෙනවා. එතකොට පළවෙනි ආහාරය තමයි කබලින්කාර ආහාරය, දෙවෙනි ආහාරය තමයි ස්පර්ශ ආහාරය, තුන්වෙනිට එන එක තමයි මනෝ සංචේතන. ඒ කියන්නේ මනෝ සංචේතන ආහාරය. ඒ කියන්නේ සිතුවිලි. ඊළඟට මේ සිතුවිලි කියන ආහාරය හේතු වෙලා සිතුවිලට අනුව විඥානය සකස් වෙනවා. ඒක තමයි විඥාන ආහාරය. එතකොට ආහාරය කොටස් හතරකට බෙදලා දිනවා. පළවෙනි එක කබලින්කාර ආහාරය, දෙවෙනි එක ස්පර්ශ ආහාරය, තුන්වෙනි එක මනෝ සංචේතන ආහාරය, හතරවෙනි එක විඥාන ආහාරය. ඒකට මේ ආහාරය හතරකට බෙදලා දිනවා. මේ හතරත් උපාදාය රූප කොටස් 24 දින හතරක්. ඊළඟට දැන් මෙච්චරලා කතා කරපු මහා භූත හතරත් උපාදාය රූප කතා කරපු ප්‍රසාද රූප පහ, ගෝචර රූප පහ, ඊළඟට ජීවිතේන්ද්‍රිය රූපය, මනෝද්වාරය, එහෙම නැත්නම් හෘද රූපය, භාව රූප දෙක, ඊළඟට ආහාර රූපය කියනවා මේ කොටස් ටික පැහැදිලිවම හේතෙනවා කෙනෙක් කියන්නේ මොන භවයටද කියන්නේ. ඒ කියන්නේ එක්ක මිනිස්සෙක්ද, සතෙක්ද, සතර අපායේද, අසුරයේද, ප්‍රේතයේද, දෙවි කෙනෙක්ද, බ්‍රහ්මයේද කියලා මූලිකම යා යන භවයට අදාළයි මේ කාරණා ටික. හැබැයි ඊළඟට මේ කියන උපාදාය රූප ටික එයා මිනිස්සෙක් නම් ඒ මිනිස්සයා අනිත් මිනිස්සුන්ගේ වෙනස් වෙන්නේ කොහොමද? මිනිස්සයා අතර යා විශේෂ වෙන්නේ කොහොමද කියන කාරණා ටික තමයි කියන්නේ විකාර රූප හතරක් තියෙනවා. ඒ හතර තමයි ඒවත් උපාදාය රූප, කාය විඤ්ඤාත්‍ය, වචී විඤ්ඤාත්‍ය, කායස ලහුතාව, මුදිතා, කම්මඤ්ඤුතා. මෙන්න මේ හතර. ඒ කියන්නේ කාය විඤ්ඤාත්‍ය කියලා ගන්න අපේ හැසිරීම කිව්වොත් සරලව හැසිරීම. සංසාරේ මම මේ කාය විඤ්ඤාත්‍ය පාවිච්චි කරලා මගේ හැසිරීම පාවිච්චි කරලා සීලය කඩ කිරීම සෑහෙන කළා තියෙනවා. එතකොට මේ අපි සීලය කඩ කරපු ආකාරය, ආරක්ෂා කරපු ආකාරය අනුව තමයි අපේ කාය විඤ්ඤාත්‍ය తీරන වෙලා තියෙන්නේ. අපි ඇවිදින විදිය ගත්තොත්, අකුරු ලියන විදිය ගත්තොත්, හිට ගන්න විදිය ගත්තොත්, ඉඳ ගන්න විදිය ගත්තොත්, යමක් කරන ඕනම ඉරියව්වක් ගත්තොත් ඒ විදිහ එක්කෙනෙක්ගෙන් එක්කෙනෙක්ට වෙනස් වෙනවා. මොකද එයා කාය විඤ්ඤාත්‍ය සංසාරේ ගෙනාපු ස්වභාවය අනුවයි. සමහරු උන්ගේ පෞරුෂය අඩු විදියට මේ කාය විඤ්ඤාත්‍ය පිළිලා දිනවා. ඒ කියන්නේ එයා සංසාරේ කාය විඤ්ඤාත්‍යෙන් සීලය කඩ කිරීම ගොඩක් කරලා ඇවිල්ලා. ඊළඟට මේ වචී විඤ්ඤාත්‍ය තමයි ඊළඟ එක. ඒක ඊළඟ විකාර රූපේ. ඒ කියන්නේ වචනේ සංසාරය වචනෙන් හේතුඵල වාදයෙන් නොගැලපෙන වචන භාවිතා කරලා දිනවා. එයා වචී විඤ්ඤාත්‍ය දුර්වලව උපදිනවා. තීසන සත්තු කියලා කියන්නේ එහෙමයි. එයා මිනිස්සෙක් කියලා ඉදි වචනේ වැරදිට භාවිතා කරා නම් එයාගේ වචනේ වචී විඤ්ඤාත්‍යෙන් දුර්වල වෙලා යාට බල්ලෙක් කියලා වචන කතා කරන්න බැරිලා ඊළඟට උපදිනවා. මේ වගේ වචී විඤ්ඤාත්‍ය කියන්නේ අපේ වචනෙන් සීලය කොච්චර රැක්කාද කියන එක අනුව අපේ වචනේ තියෙන දක්ෂතාවය. වචනේ තියෙන යමක් කෙරෙහිට තේරුම් කරලා දෙන්න පුළුවන් විදිහට, ධර්මයේ කියලා දෙන්න පුළුවන් විදිහට කොච්චර දක්ෂව මේ වචනේ තියනවාද කියන කාරණා තමයි මේ වචී විඤ්ඤාත්‍ය ඇවිල්ලා තියෙන්නේ. ඒකත් එකිනෙකට වෙනස්. මිනිස්සුන්ගේ මිනිස්සෙට වෙනස්. ඊළඟට කායස්ස ලහුතා ගුණය. ඒ කියන්නේ මේ චෛතසිකවල තියෙන සැහැල්ලු බව. දවල් සිත් අඩු වෙලා කායේ තියෙන සැහැල්ලු ස්වභාවයත් එක්ක මේ කායේ තියෙන සැහැල්ලු ස්වභාවය. මේ කායේ තියෙන පටවි ස්වභාවය වැඩියෙන් අපි සතර මහා ධාතු වල පටවි ස්වභාවය වැඩියෙන් අපි සතර පාවයට බර ස්වභාවය වැඩි. මේ කායේ තියෙන ලහුතා ස්වභාවය කියන්නේ ඒකේ විරුද්ධ පැත්ත සැහැල්ලු ස්වභාවය. මුදුතා කියන්නේ මුදු ස්වභාවය. කම්මඤ්ඤුතා කියලා කියන්නේ ප්‍රතිශක්තිය. දැන් ඩෙන්ගු මදුරුවා නොවිද්ද මිනිස්සෙක් නැති තරම් හැම මිනිස්සෙක්ට මදුරුවා විද්ද නැති. ඒ වුණාට ඩෙන්ගු රෝගේ හැදෙන්නේ කම්මඤ්ඤුතා ගුණය, කයේ තියෙන කම්මඤ්ඤුතා ගුණය අඩු. ඒවත් ප්‍රතිශක්තිය අඩු වෙනාට තමයි මේක හැදෙන්නේ. ඔය කොවිඩ් 19 ඒකත් එහෙම. හැම කෙනෙක් ගාම තියෙනවා. මේක හැදෙන්නේ ප්‍රතිශක්තිය අඩු වෙනා සහ ඒ කර්මය ගොදුරු වෙනගෙන කර්මය දිනනවා හැදෙන්න එයාගේ ප්‍රතිශක්තිය මොකක් වූ දුර්වලභාවයක් කෙවලේ ඇතිලා හෝ ඒකට ගොදුරු වෙනවා.
එතකොට කම්මඤ්ඤුතා ගුණය කියන්නේ ඒක පෞරුෂයත් ඒකටයිදී. කෙනෙක්ගේ පෞරුෂය මේ ඔක්කොම කම්මඤ්ඤුතා ගුණයත් එක්ක තියෙන්නේ. ඊළඟට ලක්ෂණ රූප හතරක් තියෙනවා. ඒ ලක්ෂණ රූප හතර තමයි උපචේ සම්තති ජරත අනිච්චතා. මේකයි අර කිව්වාගේ කර්මජ රූප ටිකක් තියෙන්නේ. ඒ කර්මජ රූප ටික හටගෙන වෙනස්ලා පැවතිලා වෙනස්ලා නැතිලා යනවා. හටගෙන පැවතිලා වෙනස්ලා නැතිලා යනවා. උපචේ සම්තති ජරත අනිච්චතා කියන ලක්ෂණ රූප හතර. එතකොට මේ රූප කොටස් 20ට කියන්නේ ඔන්න ඕක. එතකොට මේක මෙනෙහි කරන්නේ සක්මන් භාවනා කරන අතරතුර. සක්මන් භාවනා කරන අතරතුර මේ ඇවිදින්නේ නාම රූප දෙකක්. මේ ඇවිදින නාම රූප දෙක කියලා කියන්නේ නාමය කියන්නේ මගේ සිත සහ සිතුවිලි. ඒක අනිත්‍ය දුක්ඛ අනාත්මයි. රූපය කියලා කියන්නේ මේ රූප කොටස් 20ට. දැන් කිව්ව රූප කොටස් 20ට ලියාගෙන හරිය මොනක් හැමකින් හරි මතක තියාගන්න පුළුවන් නම් ඔය නැත්නම් රූප කොටස් 20ට කියලා නිකන් හිතුවත් ප්‍රශ්නයක් නෑ. වැඩි බය වෙන්න දෙයක් නෑ. මේ 28 හැම එකක්ම අරගෙන මේක අනිත්‍යයි දුක්ඛ අනාත්මයි කියලා මෙනෙහි කරන්න ඕනේ. එහෙම මෙනෙහි කරනවා කියලා කියන්නේ දැන් ඇවිදිනකොට කය දැනි දැනීනේ ඇවිදින්නේ. එතකොට රූප කොටස් 20ට පළවෙනි එක පඨවි ධාතුවනේ. ඒක පඨවි ධාතුව ගත්තාම විස්මුද්‍රණ පාදාන්තය දක්වා තද ස්වභාවයට මේ දැනීම තමයි මේ දැනෙන පඨවි ධාතුව. මේ ඇවිදින පඨවි ධාතුව මේ කය ඇවිදින පඨවි ධාතුව මේ දැනෙන පඨවි ධාතුව මේක අනිත්‍යයි දුක්ඛ අනාත්මයි කියලා දැනීමයි ඒක මෙනෙහි කරන්න ඕනේ. ඊළඟට මේ ආපෝ ධාතුව කියනවා ආපෝ ධාතුව දැනීම ඇවිදින ගමන තමයි දැනෙන මේ ඇවිදින ආපෝ ධාතු කොටස් ටික අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා මෙනෙහි කරන්නේ. මේ ඇවිදින තේජෝ ධාතු කොටස් ටික අනිත්‍ය දුක්ඛ අනාත්මයි. මේ ඇවිදින වායු ධාතුවත් අනිත්‍ය දුක්ඛ අනාත්මයි. ඊළඟට මේ ඇවිදින චක්කු ප්‍රසාදය අනිත්‍ය දුක්ඛ අනාත්මයි. ඇවිදින සෝත ප්‍රසාදය අනිත්‍ය දුක්ඛ අනාත්මයි. මේක කටපාඩම් කරලා වගේ වචන නිකම්ම කියනක් නෙමෙයි තියෙන්නේ. අනිත්‍යයි කියලා කියද්දි මේ වෙනස් වෙනවා කියන එක හැම මොහොතකම වෙනස් වෙනවා. ඒක දුක්ඛ සත්‍යයටයි. ඒක මම වගේ කියලා ගන්න බෑ. අනාත්මයි කියන දෙයත් එක්ක අවබෝධයෙන් තමයි ඒක මෙනෙහි කරන්න ඕනේ. එතකොට සක්මන් භාවනාවේදී නාම රූප දෙකක් විදියට මෙනෙහි කරන එක තමයි පළවෙනි එක. දෙවෙනි එක තමයි සතර මහා ධාතු ටිකක් කියලා මෙනෙහි කරනවා. මේ ඇවිදින්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු හතරක් කියලා ආපෝ මෙනෙහි කරනවා. මේ දෙවෙනි විදිය. ඊළඟට සක්මන් භාවනාවේදී කරන තුන්වෙනි විදිය තමයි මේ ඇවිදින්නේ ආයතන 6ක්. චක්කු සෝත ගාන જીවහා කාය මන කියන මේ ආයතන 6ක් තමයි මේ ඇවිදින්නේ. චක්කායතනය කියලා කියන්නේ ඇස චක්කු ප්‍රසාදයට බාහිර වර්ණයක් ස්පර්ශ වීම තුළ ඇතිවෙනවා. ඇසේ ස්පර්ශය. ඇසේ ස්පර්ශය තුළ වේදනා සංඥා සංකාර විඥාන හට ගන්නවා. එතකොට ඒකට තමයි චක්කායතනය කියලා කියන්නේ. චක්කායතනෙන් චක්කු විඥානය ඇති වෙනවා. අපි චක්කු ප්‍රසාදය කියලා කියනවා. මේ චක්කු ප්‍රසාදයට බාහිර වර්ණයක් කියලා ගැටෙනකොට ගැටීම ස්පර්ශය කියලා කියනවා. ඇසේ ස්පර්ශය. එතකොට ඇසේ ස්පර්ශය තුලින් වේදනාවක් හට ගන්නවා. සැප දුක් උපේක්ෂා සෝමනස්ස දෝමනස්ස මේ ආකාර හතර වේදනාවක් හට ගන්නවා. ඒ හට ගන්න වේදනාව අනිත්‍යයි දුක්ඛ අනාත්මයි. ඊට පස්සේ සංඥාවක් ඇති වෙනවා. සංඥාව කියලා කියන්නේ මේක හඳුනා ගන්නවා. ඊට පස්සේ හඳුනා ගන්නවා. ඊට පස්සේ කියන්නේ දැක්ක රතු පාටන රතු කියලා හඳුනා ගන්නවා. ගහක් නම් ගහ කියලා හඳුනා ගන්නවා. ඊට සංස්කාර කියලා කියන්නේ ඇසුරු කරන අපි සිතුවිලි පහල කරනවා. ඒ කියන්නේ මේක හොඳයි මේක හොඳයි කැමැති තරහ ඇති වෙන වේදනාවක් ඒ වගේ සිතුවිලි පහල කරනවා. ඊට පස්සේ යනවා විඥානය සකසනවා. චක්කු විඥානයක තැම්පත් වෙනවා. රුවන්ගේ සෑය දැක්කම මේ රුවන්ගේ සෑය විශාලයි මෙච්චර ලොකුයි මෙච්චර උසයි මේ වගේ පාට මේ වගේ හැඩය මේ වගේ වර්ගඵලයක් මේ වගේ පරිමාවක් මේ වගේ ආදි වශයෙන් අපේ විඥානයේ එක තැම්පත් වෙලා පවතින විඥානයේ ඒකට පස්සේ දවසක ගෙදර ගිහිල්ලා එක මෙනෙහි කරද්දි අපි මේ මෙනෙහි කරන්නේ දැක්ක එක අපේ විඥානයේ තැම්පත් වෙච්ච එක තමයි ద్వාරාවර්ජන චිත්ත වලින් අරගෙන ඒක මෙනෙහි කරන්නේ. එතෙන්දී දැන් මේ ආයතන භාවනාව මෙනෙහි කරන්නේ. එතකොට චක්කායතනය ගත්තාම මේ ඇස මේ ඇස අනිත්‍ය දුක්ඛ අනාත්මයි. ඇසට ගෝචරන මේ වර්ණ සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්මයි. ඇසේ ස්පර්ශයෙන් ඇතිවන මේ වේදනාව සංඥාව සංකාර විඥාන කියන මේ සියල්ලම අනිත්‍ය දුක්ඛ අනාත්මයි. ඒකට කන ශබ්දය ඒක ස්පර්ශයෙන් ඇතිවන වේදනා සංඥා සංකාර විඥාන මේ සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා මෙනෙහි කරනවා. එතකොට මේ ඇවිදින්නේ මේ වගේ ආයතන 6ක්.
මේ හයම ওই විදිහට මෙනෙහි කරනවා. ඊට පස්සේ මේ ඇවිදින්නේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ සංසාරේ පුරාවටම ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් ගෝචර වෙච්ච වර්ණ ශබ්ද ගන්ධ රස පහස උපාදානය කරගෙන ආපු ස්කන්ධ කොටවල් ටික තමයි මේ මොහොතේ අපි ගාව තියෙන්නේ. අපේ විඤ්ඤාණය තැම්පත් වෙලා තියෙන්නේ. චක්කු විඤ්ඤාණය තැම්පත් වෙලා තිනවා සංසාරයට ආපු දවසේ නම් මේ මොහොත දක්වා ඇසෙන් විඳ රූප ටික. ඇසෙන් ගැටිච්ච රූප ටික ඔක්කොම විඤ්ඤාණයට තැම්පත් වෙලා තිනවා හොඳ නරක විදිහට. හොඳ රූප විදිහට සංඥාවෙන් අඳුනාගෙන ඒකට සිතුවිලි පහල කරන ඒ සිතුවිලි පහල කිරීමට අනුව සකසාගත්ත විඥාන ටික චක්කු විඥාන ටික එකතු කරගෙන එක එක භාවවල ඇවිල්ලා ඒ ඔක්කොගෙම එකතුවක් විදිහට මේ මොහොතේ තියෙන රූප උපාදාන ස්කන්ධයේදී චක්කු විඥානේ තැම්පත් වෙලා තිනවා සංසාරේ උපාදානය කරගෙන ආපු වර්ණ රූප ටික. ඒකට මේ මොහොතේ අපේ රූප උපාදාන ස්කන්ධය කියලා කියනකොට සංසාරේ පුරාණම ඇස කරනාසේ දිවකය මනසට ගත්තු ගෝචර කරගත්තු වර්ණ ශබ්ද ගන්ධ රස පහස කියන මේ ගෝචර රූප උපාදානය වෙච්ච ටික අපි මේ මොහොතේ රූප උපාදානස්කන්ධ කියලා දකින්නේ. එතකොට මේ සියලුම රූප උපාදානස්කන්ධ ගොඩවල් චක්කු විඥාණයෙන් ඇහෙන් උපාදානය කරගත්තු ගොඩවල් සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා මෙනෙහි කරනවා. එතෙන්දී මේක මම මෙහෙම කිව්වට මෙනෙහි කරන අවස්ථාවේදී අපි ගන්න පුළුවන් තමයි වැඩියෙන්ම කැමති රූපයක් තියෙනවා. ඒ කියන්නේ නැති වුණාම අඩන රූපයක් තියෙනවා. වෙනස් වුණාම අඩන රූපයක් තියෙනවනේ මේවා සංසාර උපාදානය කරගෙන ආපු රූපනේ. එතකොට මේ ඒ රූපේ තමන්ට අරගෙන බලන්න. තමන් වැඩියෙන්ම කැමති පුද්ගලයෙක් ඉන්නනේ. ඒ පුද්ගලයාව අරගෙන ඒ පුද්ගලයාගේ වර්ණය, ඒ පුද්ගලයාගේ රූපය දකිනකොට චක්කු විඥාණයෙන් එන උපාදානය සංසාරගත උපාදානයක් වෙන්න පුළුවන්. එතකොට මේ වර්ණය මේක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මේ ඇසට පේන මේක වර්ණ මාත්‍රයක් විතරයි, ආලෝක මාත්‍රයක් විතරයි. මේ ආලෝක මාත්‍රය අනිත්‍යයි වෙනස් වෙනවා. දුක්ඛ සත්‍යයයිදී අනාත්මයි. ඊළඟට මේක ශබ්දය මේක කනට විතරයි මේක ශබ්දය කියන්නේ කනට විතරයි මේක අල්ලන්නවත් බෑ දකින්නත් බෑ. ශබ්දය දකින්න බෑ. අල්ලන්නත් බෑ. ගඳ සුවඳ නහයට ගෝචර වෙන්නෙත් නෑ. දිවට ස්පර්ශ වෙන්නෙත් නෑ. කයට වෙන්නෙත් නෑ. මේක කනට විතරක් ගෝචර වෙන දෙයක්. මේක අනිත්‍යයි. දුක්ඛ අනාත්මයි. මේක සත්වෝද්ගල ස්වභාවයක්වත් නෑ. ස්ත්‍රී පුරුෂ ස්වභාවයක් ශබ්දේ නෑ. ශබ්ද නිකන් කම්පන මාත්‍රයක් විතරයි. ඇහැට පේන වර්ණයත් එහෙමයි. ඒක ආලෝක මාත්‍රයක් විතරයි. එතන ස්ත්‍රී පුරුෂ ස්වභාවයක්වත් සත්පුද්ගල ස්වභාවයක්වත් වෙන කිසිම දෙයක්වත් මොකක්වත් නෙවෙයි. ඒක එම දියට අනිත්‍යයි වෙනස් වෙනවා. ඒක දුක්ඛ සත්‍යයටත් ඇයිදී අනාත්මයි. ඒකට මේ කියන ආකාරයෙන් රූප උපාදාන ස්කන්ධය තමන්ට කැමති රූප ටික එහෙම නැත්නම් අකමැති රූප මේ සියල්ල තමන්ට ආවේනික ටික අරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා මෙනෙහි කරන්න. ඊළඟට වේදනා උපාදාන ස්කන්ධය කියන සංසාරේ පුරාටම මේ රූප ගෝචර වෙද්දී අපිට හටගත්ත සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා, සෝමනස්ස දෝමනස්ස වේදනා. කායට සැප වේදනා ඇති වෙනවා, දුක් වේදනා හට ගන්න, උපේක්ෂා වේදනා ඇති වෙනවා. මනසට සැප වේදනා නෙමෙයි සෝමනස්ස තියෙන්නේ. ඊළඟට දෝමනස්ස තියෙන්නේ, උපේක්ෂා තියෙන්නේ. ඒකෝට මේ ආකාර පහට විස්තර කරපු වේදනා සංසාරේ අපි ආපු දවසේ මේ මොහොත දක්වා රැස් කරගෙන ආවා. ඒ රැස් කරන වේදනා උපාදානස්කන්ධ වල ලොක්කෝම මේ මොහොතේත් මං ආ විඥාණය තැම්පත් වෙලා දින ඒ සියලු වේදනා උපාදානස්කන්ධ වල සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා මෙනෙහි කරනවා. ඒකත් Tamanට ආවේනිකයි. මං වැඩියෙන්ම වේදනාව විඳින දේවල් කල්පනා කරලා මේවා මේ අනිත්‍ය සංසාරේ මං වැඩිපුර ගණන් පොන්දයි මේ මොහොතේත් මං ගා වැඩිපුර තියෙන්නේ. මේවා මෙහෙම අනිත්‍ය වෙන දේවල් දුක්ඛ සත්‍යයි තියක් මේක අනාත්ම මම වගේ කියලා අල්ලන්න බෑ කියන එක මෙනෙහි කරන්න. සංඥාවත් එහෙමයි. අපි සංසාරේ සංඥා කියලා කියන්නේ මේ පුරුදු තාලේ හිතලා පුරුදු විදිහ. සංඥා බුදුහාමුදුරු දේශනා කරේ මිරිඟුවක් වගේ. ඇත්තක් නෙමෙයි. එතෙන්ට ගියාට පස්සේ ඒක ඇත්තක් නෙමෙයි. එතන නෑ එහෙම දෙයක්. ඒ වගේ අපි සංඥාව කියලා අපිටල ගොඩනගාගෙන ඉන්න මේ සංඥාව ඒවත් සංකල්පය ඇත්තක් නෙමෙයි. ඒක මට විතරයි සාධාරණ. වෙන කෙනෙක් ඒ විදිහට කවදාකවත් හිතන්නේ වෙන කෙනෙක් එයාගේ සංඥාට අනුව ඒක හිතන්නේ. ඒ වගේ සංසාරාවේ හිතලා පුරුදු විදිහට තමයි මේ සංඥාව අරන් ඉන්නේ. වර්ණයක් දැක්කොත් ඒ වර්ණය පිළිබඳව දෙන්නෙක්ගේ සංඥාව අනුව එයා ඒක පිළිබඳව හිතන විදිය වෙනස් වෙනවා. එහෙනම් අපි මේ සංඥාව කියලා කියන්නේ අපි ඒක හඳුනා ගන්න විදිය. ඒක සංසාරේ පුරාවටම අපි වර්ණ පිළිබඳ සංඥා හටගත්තා. ශබ්ද, ගන්ධ, රස, පහස, සිතුවිලි කියන මේ කාරණා සියල්ල පිළිබඳව ඇති කරගෙන තියෙන මේ සංඥා උපාදානස්කන්ධ ගොඩවල් සියල්ලත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඊට පස්සේ සංස්කාර මේ රූප වේදනා සංඥා උපාදානය කරගෙන ආපු තාලයට තමයි අපි මේ මොහොතේ සංස්කාර උපාදානස්කන්ධ
සංසාරේ පුරාටම ගොඩනගාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ සංසාරේ පුරාටම රූප වේදනා සංඥා ඒ ආකාරයේ තිබ්බ ස්වභාවය අනුව ඇතිවෙච්ච සංස්කාරය උපාදාන වශයෙන් මේ මොහොත දක්වා එක් එක් භවයේදී ඇතිවෙච්ච සංස්කාර උපාදාන ස්කන්ධ ගොඩවල් ටික මේ මොහොතේ තියෙනවා මංගා විඥානේ දැන්පත් වෙලා. ඒ මේ මොහොතේ මංගා දැන්පත් වෙලා තියෙන සංස්කාර ස්කන්ධ උපාදාන ස්කන්ධ ගොඩවල් සියල්ලත් අනිත්‍යයි දුක්ඛ අනාත්ම. මේ සංස්කාර කියන්නේ සිතුවිලි. සරලව කිව්වොත් කරුණාව, තරහව, ආදරය, වෛරය, ලෝභය මේ ආදී වශයෙන් අපිට හැඟීම් කියලා සාමාන්‍යයෙන් දැනෙන අපි හිතනවා කියලා කියන හැමදේම ඒවා සංස්කාර. ඒවා අනිත්‍යයි උපාදාන වෙලා අපි මොකක් හරි ස්පර්ශයක් එක්ක අපි හිතන විදියක් තියෙනවා නම් ඒ වැඩියෙන් පහළ වෙන සිතුවිලි ටිකක් තියෙනවා. ඒ සංසාර උපාදාන වෙලා ආපු විදිය අනුව තමයි ඒක කරන්නේ. ඊළඟට විඥාන උපාදානස්කන්ධ ගොඩවල්. චක්කු විඥාණයෙන් ඇසෙන් චක්කු විඥාන උපාදානය කරගෙන ඉවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඇසෙන් යම් රූප උපාදානස්කන්ධ උරූප උපාදානය කරගෙන ඉන්නවා. චක්කු විඥාන හදාගෙන තියෙනවා. සෝත විඥාන හදාගෙන තියෙනවා. ගාන ජීවහා කාය මන කියන විඥාන අපි සකස් කරගෙන තියෙනවා අපි කැමති තාලෙට. අපි චක්කු ඇසෙන් වර්ණ පිළිවෙත ඇති කරගත් සංඥාව අනුව සිතුවිලි පහළ කරගත්ත ඒ සිතුවිල්ලට අනුව තමයි මේ චක්කු විඥානය හටගන්නේ. කනෙන් ශබ්ද අහලා තිනවා ඒ ශබ්ද පිළිබඳ තියෙන සංඥාව අනුව සිතුවිලි පහළ වුණා. ඒ සිතුවිලි අනුව තමයි ඒ සෝත විඥානය සකස් වෙන්නේ. එතකොට ඒ වගේ සංසාරේ පුරාටම ගෙනාපු විඥාන උපාදානස්කන්ධ ගොඩක් තමයි මේ මොහොතේ මංගා තියෙන්නේ. ඒ සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා වෙන එක. එතකොට මේ සක්මන් භාවනාවේ ගමන් කරද්දී හිතන අවසාන ආකාරය තමයි මම මේ ගමන් කරන්නේ මම නෙමෙයි, පියුම් නෙමෙයි, කසුන් නෙමෙයි කියලා තමන්ගේ මේ අහවල් එක නම නෙමෙයි, නම තියෙන කෙනා නෙමෙයි මේ ඇවිදින්නේ පංච උපාදානස්කන්ධයක් මේ ඇවිදින්නේ. එතකොට එහෙම මෙනේ කරද්දී කාය පිළිබඳ තියෙන තෘෂ්ණාව සෑහෙන සක්කාය දිට්ඨිය සෑහෙන අඩු වෙලා යනවා. එතකොට ඒකද මෙහෙම තමයි සක්මන් භාවනාව වදන විදිය. දැන් උන කායනුපස්සනාව සම්පූර්ණ ඉවරයි. එතකොට කායනුපස්සනාව කෙටියෙන් මම ආයි මුලින්ම විස්තර කරගෙන යන්නම්. මුලින්ම කායනුපස්සනාව පටන් ගන්න ආනාපානසති භාවනාවෙන්. හුස්ම පොදගෙන සිහියෙන් ඉඳලා ගන්නවාද හෙලනවාද සිහිය තියාගෙන ඉඳලා දිගු හුස්මක්ද කෙටි හුස්මක්ද කියන සිහියෙන් තව ටිකක් සිහියෙන් හුස්ම ගැන බලන් ඉඳලා හිතේ සිතුවිලි පහළ වෙන ගොඩාක් දුරට අඩු වෙලා සමාධි මට්ටමකට ආවට පස්සේ කායනුපස්සනාවේ දෙවෙනි භාවනාව විදියට ධාතු මානසිකාර වැඩුවා. පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු හතරක් මේ කය. මේවා අනිත්‍ය දුක්ඛ අනාත්මයි. ඊට පස්සේ හැම පඨවි ධාතුව ගත්තොත් ඒකෙත් ආපෝ තේජෝ වායෝ සිවුම් වශයෙන් තියෙනවා. එහෙමත් අරගෙන ඒවත් අනිත්‍ය දුක්ඛ අනාත්මයි කරා මේ විදියට ඊළඟට තුන්වෙනි එක පිළිකුල් භාවනාවේදී කොටස් 32ක් විදිහට මේ කය මෙනෙහි කරා. ඒ 32 එක් එක් කොටස වෙනම අරගෙන ඒවත් අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා මෙනෙහි කරනවා. ඊළඟට වර්ණානුස්සති කරේ කර්මජ රූප සමූහයක් මේ කය. මේ කර්ම රූප සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා මෙනෙහි කරනවා. අවසාන වශයෙන් සක්මන් භාවනාව කරා. ඒ සක්මන් භාවනාව තමයි ගොඩාක් වෙලා විස්තර කරේ. සක්මන් කරන අතරතුර තමන්ගේ කය දකින්න ඕන ආකාර පිළිබඳ. එතකොට මේ භාවනාව සියල්ලම අතරතුර ඇති වෙන සියලු ඒ භාවනාව සියල්ල තුළ ඇතිගෙන වේදනානුපස්සනාවෙන් අයින් කරන්න පුළුවන්. එහෙම අයින් වුනේ නැත්නම් ඉරියාපත භාවනාව පාවිච්චි කරලා වේදනාව නැති කරගන්න පුළුවන්. එහෙමත් අයින් වුනේ නැත්නම් මෛත්‍රී භාවනාව සිව්සත්තු සූපත් වේවා කියලා මේක අයින් කරන්න පුළුවන්. සිතුවිලි චිත්තානුපස්සනාවෙන් අයින් කරන්න පුළුවන්. ඊළඟට අවසානයේ වශයෙන් කිව්ව කායනුපස්සනාව අවසානයේ සක්මන් භාවනාව කරන අතරතුරත් වේදනාව හටගත්තොත් ඒ වේදනාවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා මෙනෙහි කරන්න. එහෙමයි අයින් වුනේ නැත්නම් එතන පොඩ්ඩක් කොලවලා ඉරියාපත භාවනාවෙන් වේදනාව අයින් කරගන්න පුළුවන්. එහෙමත් දුන්නේ නැත්නම් ඒ මෛත්‍රී භාවනාව වල අයින් කරගන්න පුළුවන්. එතකොට මේ කායනුපස්සනාව මෙතනින් ඉවරයි. ඊළඟට වේදනානුපස්සනාවයි චිත්තානුපස්සනාවයි මේ කායනුපස්සනාව වඩන අතරම අවශ්‍ය තැන්දී අපි පාවිච්චි කරා. අවසානයේ තියෙන ධම්මානුපස්සනාව කියන්නේ අපේ මේ චිත්තය ඊටාම තවත් පිරිසිදු කරගන්න කරන භාවනාව ටිකක්. එතකොට මේකේ පළවෙනි එක තමයි පංච නීවරණ භාවනාව. නීවරණ පහක් තියෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා කියලා. මේ කාමච්ඡන්ද නීවරණය කියලා කියන්නේ සයන්ද්‍රම් පිනවන්න අධික තියෙන කැමැත්ත. අපි දන්නවා ප්‍රත්‍යවේක්ෂාව කියලා මේ කය පවත්වන්න
අවශ්‍ය ඇහැට රූප වර්ණ ශබ්ද ගන්ධ රස පහස. එතකොට අපි ප්‍රත්‍යක්ෂාවෙන් ආහාර ගන්න ඕන, බෙහෙත් ගන්න ඕන, ඇඳුම් පැළඳුම් නිවාස මේවා ප්‍රත්‍යක්ෂයි. මේ කය පවත්වීම සඳහා කියන සීමාවේ දැනගෙන මේවා ගන්න. ඒක ඊළඟට ඊට වඩා නැතුව බෑ කියලා අපිට ඇසකරනාසය දිව පින ගන්න ආශාවෙන් තියෙන මේ සියල්ල නිවනට බාධාවක් වෙනවා. සෝවාන් වෙන්නත් බාධාවක් වෙනවා. හැබැයි සෝවාන් වෙලා ඉන්න කෙනෙක්ගේ කාමච්ඡන්ද නීවරණය සම්පූර්ණ ප්‍රහීන වෙන්නේ නැහැ. ඒක ප්‍රහීන වෙන්නේ අරහත් භාවයේදී. මොකද රූප රාග අරූප රාගත් අනාගාමී මාර්ගයේ අනාගාමී ඵලයේදී අරහත් මාර්ගයේදී රූප රාග අරූප රාග තියෙනවා සංයෝජන විදියට. එතකොට සංයෝජන 10ක් ඕනම සෝවාන් වෙච්ච නැති කෙනෙක්ගේ තියෙනවා. සෝවාන් වෙද්දී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස කියන තුන ප්‍රහීන වීම විතරයි වෙන්නේ. අනාගාමී වෙනකොට කාමරාග පටික දෙකත් අයින් වෙලා යනවා. අරහත් භාවයේදී රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන අනිත් සංයෝජන පහත් අයින් වෙලා සංයෝජන 10ම අයින් වෙලා යනවා රහත් භාවයේදී. එතකොට අපි මුලින්ම මෙනෙහි කරන මේ කාමච්ඡන්ද නීවරණය කියන එක රහත් භාවයේදී තමයි සම්පූර්ණ ප්‍රහීන වෙන්නේ. මේ නීවරණ කියන්නේ නිවන වළක්වන ආකාර පහකින්. එතකොට අපි වෙන වෙනම කාමච්ඡන්ද නීවරණයේදී අපිට වැඩියෙන්ම කැමති රූප ටික, වර්ණ ටික, ශබ්ද ගන්ධ රස ටික, එහෙම නැත්නම් වැඩි මේ ඒවා ටික අරගෙන ඒවා සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා මෙනෙහි කරනවා. ඊළඟට ව්‍යාපාද නීවරණය කියන්නේ වැඩියෙන්ම ගැටෙන දේවල්. ඒවත් වෙනම වැඩියෙන්ම ගැටෙන වර්ණ ශබ්ද, ඒ කියන්නේ අපි කැමති පුද්ගලයාගේ පුද්ගලයා අරගෙන මේ පුද්ගලයා කියන්නේ මෙහෙම වර්ණ ශබ්ද ගන්ධ රස ටිකක් මෙහෙමයි මේ ටික අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා මෙනෙහි කරනවා. ඊළඟට තීන මිද්දේ කියන්නේ සිතේ සහ චිත්තේ සහ සිතුවිලි වල තියෙන හැකලුණු ස්වභාවය. කුසලයට තියෙන හැකලුණු ස්වභාවය, කම්මැලි ස්වභාවය, භාවනා වඩන්න යහපත් සිතුවිලි ඇති කර ගන්න තියෙන හිතේ තියෙන අලස බව. එතකොට මේවා සංසාරේ ගෙනාපු පුරුදු අනුව තියෙන දේවල් ඒකත් අනිත්‍ය දුක්ඛ අනාත්මයි. ඊටසේ උද්දච්ච කුක්කුච්ච කියන්නේ පසුතැවීම හා විසිරීම. හිතේ කලබල ස්වභාවය. වැඩ අධික කරනවා නම් වැඩ කීපයක් එක විට කරනවා නම් කය අධික වේදනාවක් නම් අපේ උද්දච්ච ස්වභාවය, හිතේ විසිරුණු ස්වභාවය වැඩි. කුක්කුච්ච කියන්නේ පසුතැවීම. අපි කරගන්න බැරිච්ච දේවල් එහෙම නැත්නම් අනාගතයේදී කරගන්න තියෙන දේවල් ගොඩක් තියෙනවා. මේ පසුතැවෙන ස්වභාවයෙන් ගත කරනවා. එතකොට මේ පසුතැවීම හිත විසිරෙන්නත් බලපානවා, උද්දච්චයට බලපානවා. උද්දච්චය නිසා පසුතැවෙන්නත් හේතු වෙනවා. එතකොට මේ කාරණා දෙක එකිනෙකට හේතු වෙනවා වගේම නිවනටත් බාධා නිසා ඒක නීවරණයක් කියලා තියෙනවා. උද්දච්ච කුක්කුච්ච නීවරණයත් අනිත්‍ය දුක්ඛ අනාත්මයි. හිතේ තියෙන ජවන්සිත ඒවත් මේ චිත්ත වීදිවල කයේ තියෙන ජවය එහෙම නැත්නම් චිත්තේ තියෙන ජවය වැඩියෙන් මේ උද්දච්ච කුක්කුච්ච නීවරණය හේතු වෙනවා. ඒ වගේම ජවන්සිත පහළ වීම වැඩිම උද්දච්ච කුක්කුච්ච නීවරණය වැඩියෙන් හේතු වෙනවා. එතකොට මේ උද්දච්ච කුක්කුච්ච නීවරණය තමයි මේ ආනාපානසති සමාධියටත් ප්‍රබලම බාධාවක් විදියට එන්නේ. මේ සමාධිය මට්ටම වැඩි කරගන්න තියෙන ප්‍රබලම බාධාවක් තමයි මේ ධම්මානුපස්සනාවේදී මෙනෙහි කරන උද්දච්ච කුක්කුච්ච නීවරණය. මේක මන සංසාරේ ගෙනාපු එකක්. මේක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කරනවා. ඊළඟට විචිකිච්ඡා නීවරණය කියන්නේ සෝවාන් ඵලයේදී ප්‍රහීන වෙන දෙයක්. මොකද සෝවාන් වීමේදී ප්‍රහීන වෙන සංයෝජන උනත් වෙන සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. එතකොට මේ නීවරණ පහෙන් සෝවාන් වෙද්දී විචිකිච්ඡාව සම්පූර්ණ ප්‍රහීන වෙන්න අවශ්‍යයි. විචිකිච්ඡාව කියන්නේ බුද්ධ ආදී අටතන් පිළිවෙතක තියෙන සැකය. ඒ සැකය කියන්නේ බුද්ධ ආදී කියන බුදු පියාණන් වහන්සේ පිළිබඳව උන්වහන්සේ ගුණ, ධර්මය, සංඝ ගුණ, ඊළඟට හේතු වල ආදීව කර්ම හොඳ දේ විපාකගත, නරක දේ විපාකගත, මතු භවය පෙර භවය පිළිබඳ විශ්වාසය. එතකොට දැන් මේ මතු භවය පෙර භවය විශ්වාස කියන එක සම්පූර්ණ වෙන්නේ පුබ්බේ නිවාසසුස්ස ඥානෙදී. එතකොට ගොඩක් ධර්මයේ කොහෙවත් විස්තර වෙලා නැහැ මේ දේවල්. කෙනෙක් සෝවන් ඵලයටපත් වෙද්දී විචිකිච්ඡාව දුර වෙනවා කියන්නේ එයාට පුබ්බේ නිවාසසුස්ස ඥානයත් පහළ වෙනවා. මේ පෙර භවයන් මතු භවයන් පිළිබඳව. එතකොට පුබ්බේ නිවාසසුස්ස ඥානය පහළ වෙන්නේ අපි මේ සතර සතිපට්ඨානය වඩද්දී මූලිකවම පටන් ගත්තේ ආනාපානසති භාවනාවෙන්. ඒ භාවනාවේ තියෙන සමාධිය වැඩි වුණාම තමයි මම කිව්වේ ධාතු මනසිකාරයට භාවනාවට එහෙම යන්න කියලා. එතකොට මේ සමාධියේ මට්ටම් විදියට ප්‍රථම ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය, පංචම ධානය කියලා පත් වෙනවා. ඒ ධාන මට්ටම් සමාධිය වැඩියෙන් ධාන ඉහළට යනවා. ඊට පස්සේ
ත්‍රිවිද්‍යා පහළ වෙනවා කියලා පහළ වෙනවා පුබ්බේ නිවාසන ඥානය, චතුූපාද ඥාන, ආසවක්ඛ්‍යා ඥානය. එතකොට අපේ සමාධිය වැඩි වෙලා ඉහළ මට්ටමකට ගිහිල්ලා ප්‍රථම ධානය සමාධි මට්ටම හෝ තියෙන අවස්ථාවක ඒ ත්‍රිවිද්‍යාව පහළ වෙන්න පුළුවන්. එතකොට අපිට ප්‍රථම ධානය ආනාපානසති භාවනාව මුලින්ම වඩාගෙන යද්දී සමාධි මට්ටම වැඩි වෙලා විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය කියන මට්ටම වල සමාධිය වැඩි වෙනොත් අන්නේ සිතේ කවදා හරි කුණ අවස්ථාවක හරි විචිකිච්ඡාව සම්පූර්ණ ප්‍රහීන වෙලා සක්කාදිට්ඨිය සම්පූර්ණ ප්‍රහීන වෙලා සීලබ්බත පරාමෝසත් ප්‍රහීන වෙලා සෝවාන් මග්ග චිත්තය පහළ වෙන්න පුළුවන්. ඒක බුදු පියාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරා. සෝවාන් මාර්ගයට හෝ ඵලයටපත් වෙන්න මෙන්න මේ ආනාපානසති භාවනාවෙන් ඇති කරගත්තු සමාධිමත් සිත. ඒවත් ප්‍රථම ධානය සිත, ද්විතීය ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය, පස්වෙනි ධානය කියන මේ ධානය සිතක් තුල තමයි මේ මාර්ගඵලය පහළ වෙන්නේ කියන්නේ. ඒකයි මේ භාවනා අනුපිළිවෙලට වඩන්න කිව්වේ. දැන් ආනාපානසතියෙන් ආරම්භ කරා. ඊට පස්සේ ධාතු මනසිකාර භාවනාව, ඊට පස්සේ දෙතිස් කුරුම භාවනාව, ඊට පස්සේ කර්මජ රූප භාවනාව, ඊට පස්සේ සක්මන් භාවනාව, ඊට පස්සේ එතනින් කායනුපස්සනාව ඉවරලා ආපහු ධම්මානුපස්සනාවට ආවා. ධම්මානුපස්සනාවේ මුලින්ම පංච නීවරණ භාවනාවේදී නීවරණ පහ තමයි විස්තර කරේ. ආසාදින විචිකිච්ඡා නීවරණය, ඒක සෝවාන් වෙදී පහින නීවරණය. එතකොට මේ සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා මෙන්න කරනවා. ඊළඟට ධම්මානුපස්සනාවේදී දෙවෙනි භාවනාව තමයි ස්කන්ධ භාවනාව. මම කියලා කියන්නේ පංචස්කන්ධය. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය. ඒතකොට මේ ගැන දැනට අවබෝධය සම්මන් භාවනාවේ වඩපුවන්දා. එතෙන්දී රූප කියලා කියන්නේ හැබැයි රූප කොටස් 28. ඊළඟට වේදනා ස්කන්ධය කියලා කියන්නේ වේදනාවන් ටික. ඒ මොහොතේ දැනෙන සැප දුක් උපේක්ෂා විදීම. කායද දැනෙනවා ඊළඟ සෝමනස්ස දුමනස්ස සීතල දැනෙනවා. සංඥා ස්කන්ධය රූප සංඥා, වර්ණ පිළිබඳ තියෙන සංඥාව, ගන්ධ සංඥාව, රස පහස ධම්ම කියන්නේ අරමුණු පිළිබඳ තියෙන සංඥාව. ඊළඟට සංස්කාර කියන්නේ සිතුවිලි, විඥාන කියන්නේ විඥාන තමන්ගේ සිත. ඔය චක්කු, සෝත, ගාන, જીවහා, කාය කියන මේ විඥාන ඔක්කොම එකතු වෙලා භවංග සිත එකතු වෙලා තමයි අපේ මේ සිත කියලා කියන්නේ. එතකොට මේ පංචස්කන්ධය වෙන වෙනම අරගෙන මෙනෙහි කරලා මේ සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා මෙනෙහි කරනවා. ඒක තමයි ස්කන්ධ භාවනාව. ඊළඟට ආයතන භාවනාව. ආයතන භාවනාව කරන විදිය සක්මන් භාවනාවේදීත්ම විස්තර කරා. ඒ විදිහටම ආයතන භාවනාවත් වදනවා. මේ කතා කරන්නේ ධම්මානුපස්සනාවේ භාවනාව ටික. මුලින්ම ධම්මානුපස්සනාවේ මුලින්ම පංච නීවරණ, දෙවෙනියට ස්කන්ධ භාවනාව, තුන්වෙනියට ආයතන භාවනාව, හතරවෙනියට චතුරාර්ය සත්‍ය භාවනාව තියෙනවා. මේ චතුරාර්ය සත්‍ය භාවනාව කියලා කියන්නේ අපි අවබෝධ කරගත්තු දෙයක්. ඒක භාවනාවක් විදියට විශේෂයෙන්ම වඩන්න අවශ්‍ය නැහැ. ඊළඟට සප්තබොධ්ජංග භාවනාව කියලා තියෙනවා. මේක විශේෂයෙන්ම වඩන්න අවශ්‍ය නැහැ. ඒක භාවනාව තුලින් අපිට වැඩි යුතු දෙයක්. මොකද මේ ධම්මානුපස්සනාවේ භාවනාව සියල්ල අපේ චිත්තයත් එක්ක සම්බන්ධ භාවනාවල්. එතකොට ඒක නිකන් කිව්වාට ඒක භාවනා වැඩිමක් වෙන්නේ නැහැ. එතකොට මේ දේවල් ඉහළට වැඩුණු සිතකින් තමයි ඒක දැකීමත් එක්ක කරන්න වෙන්නේ. එතකොට නිකන් ඒවා මෙනෙහි කරාට ඒ භාවනාව වැඩුවා වෙන්නේ නැහැ. ඒ නිසා ඒවා මෙනෙහි කරන්න අමාරුයි නිකන්. ඊට පස්සේ ධම්මානුපස්සනාවේ අවසාන භාවනාව තමයි පංච උපාදානස්කන්ධ භාවනාව. එතකොට මේ පංච උපාදානස්කන්ධ භාවනාවත් මම සක්ම භාවනාවේදී විස්තර කරා. ඒ විදිහටම මෙනෙහි කරන් තියෙනවා. එතකොට දැන් මේ සතර සතිපට්ඨාන දැන් වඩලා ඉවරයි. වඩන විදිය විස්තර කරලා ඉවරයි. මුලින්ම කායනුපස්සනාව, ඊට පස්සේ ධම්මානුපස්සනාව. මේ අතර තමයි වේදනානුපස්සනාවයි චිත්තානුපස්සනාවයි යොදාගන්නේ. භාවනාවේ ආනාපාන සතියෙන් ආරම්භ කිරීමේ ඉඳලා ධම්මානුපස්සනාවේ පංච උපාදානස්කන්ධ භාවනාවෙන් අවසන් කිරීම දක්වා එක දිගට වඩාගෙන ගියපු භාවනාවේ අතරමැද වේදනානුපස්සනාවයි චිත්තානුපස්සනාවයි යොදා ගන්නවා. ඉරියාපද භාවනාවත් යොදා ගන්නවා. එතකොට මේ විදිහට තමයි සතර සතිපට්ඨාන භාවනාව වඩන්නේ. එතකොට අපේ අරමුණ වෙන්නේ කොහොම හරි සෝවාන් ඵලයටපත් වෙන එක. මේ ජීවිතේදී සෝවාන් ඵලයටපත් වෙන එකයි අරමුණ වෙන්නේ.
එතකොට ඒ අරමුණෙන් යද්දී අපි තුල තියෙන සක්කාය දිට්ඨිය දුරු වීම, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන දුරු වෙන්නේ කොහොමද කියන එකත් දැනීමයි මේ භාවනාවට ගඩන්න. මේ සක්කාය දිට්ඨිය කියන සංසාරේ පුරාණම කය සහ මම මගේ කියන මේ දෘෂ්ටිය. ඒක දිට්ඨියක් කියන එක සක්කාය දෘෂ්ටිය. එතකොට මේ භාවනාව වැඩිමේදී අපි දැනෙන්න ඕන මේ සක්කාය දිට්ඨිය කොහොමද දුරු වෙන්නේ. මුලින් ආනාපාන සමාධිය ඇති කර ගැනීම තුළ අපේ මේ සිතේ තියෙන විසිරීම අඩු කරගෙන, සිතුවිලි පහළ වීම අඩු කරගෙන, සිත පිරිසිදු කරගන්න ගන්න උත්සාහය තුළ ඇති වෙන සමාධිය තුළ තමයි මේ භාවනාව ටික වඩාගෙන එන්නේ. එහෙම වැඩෙද්දි මේ කායනුපස්සනාවේ තියෙන ස්කන්ධ විදියට දකිද්දි, දෙතිස් කුණ විදියට දකිද්දි, කර්ම දුරු වගේ දකිද්දි මේ කය පිළිබඳව තියෙන මේ වැරදි තියෙන සංඥා ටික අයින් වෙලා යනවා. වැරදි දෘෂ්ටි ටික අයින් වෙලා අවිජ්ජාව, සක්කාය දිට්ඨියට අවශ්‍ය කරන අවජ්ජාව දුරු වෙලා යනවා. මේ භාවනාව වඩද්දී මේ සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ එහෙමයි. ඊළඟට මේ විචිකිච්ඡාව කියන ධර්ම පිළිබඳව තියෙන සැකය මං කිව්වාගේ ආනාපානසති භාවනාවෙන් ආරම්භ කරලා ඇති වෙන සමාධිය තුල අපිට පුබ්බේ නිවාසන ඥානෙ පහළ වුණොත්, පහළ කරගත්තොත් එතනින්දී අපිට විචිකිච්ඡාව, පෙර භව මතු භව පිළිබඳ විචිකිච්ඡාව දුරු වෙනවා. ඒ වගේ විචිකිච්ඡාව සම්පූර්ණ පහින කරගන්න හේතු වෙන ඒක මේ වගේ මේ විචිකිච්ඡාව සැක බුදු පියාණන් වහන්සේ මේ අත්විඳ ප්‍රතිඵල අත්විඳ විඳම යන්න කිව්ව මාර්ගය, මේ සතර සතිපට්ඨාන ඒකායන මාර්ගය මේක වඩද්දී අපිට මේ ධර්මයේ පිළිබඳව සහ බුද්ධ ආදී අටතන් පිළිබඳව ඇති වෙන සැකයක් දුර වෙලා යන ක්‍රමය. ඊළඟට මේ සතර සතිපට්ඨාන වඩනකොට අපි මේ සීලබ්බත පරාමාස වලට යන්නේ. ඒ කියන්නේ වැරදි ෘත සමාදන් වෙන්නේ. මේ භාවනාවේ කිසියම් වූ දෙයක් හේතුවක් නොදැන වඩන්න එපා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ සියල්ල හේතුවක් දැනගෙන හේතුඵලවාදය දැකලා වඩන්න කියලා දේශනා කරේ. ඒ නිසා දැන් අපි හේතුඵලවාදය දැකලා අවබෝධයෙන් මේක වඩනකොට අපි වැරදි ෘත වලට යන්නේ නැහැ. ඒ කියන්නේ චෛත්‍යයක් වතේ රෙද්දක් කොතලා නිවන් ප්‍රාර්ථනා කිරීම හේතුඵලවාදයට ගැලපෙන්නේ නැහැ කියන අවබෝධය අපිට ඇති වෙනවා. මේ විමර්ශන ඉදිපාදේ කියන්නේත් ඒක. ඒක දැන් මම මෙච්චරලා කතා කරපු සතර සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල තියෙන පළවෙනි කාරණාව හතර. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ සත්‍තිස් කියන්නේ 37යි. බෝධිපාක්ෂික කියන්නේ බෝධිය කියන්නේ අවබෝධය, පාක්ෂික කියන්නේ හේතුන. අවබෝධයට හේතුන, නිවන් අවබෝධයට හේතු වෙන කාරණා 37. ඔය 37 පළවෙනි කාරණා හතර තමයි සතර සතිපට්ඨාන භාවනාව. එදා බුදු පියාණන් වහන්සේ කම්මාස ධම්ම නියම් ගමේ මේ දේශනාව කළ සතර සතිපට්ඨාන කියන මේ දේශනාව බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ සියලු බුදුවරු දේශනා කරන්නේ සහ නිවනට තියෙන එකම මාර්ගය මේක කියලා. එතකොට මේ සමහරු මිත්‍යා දෘෂ්ටික භාවනා ගණන අය කියනවා මේ සිතුවිලි මෙනෙහි කිරීමෙන් සෝවාන් වන ආකාරය කියලා. මම පත්‍රයකක් දැක්කා ඒ වගේ එක එක ක්‍රමවලින් සෝවාන් වෙන්න පුළුවන් කියලා කියනවා. ඒවා සම්පූර්ණ මේ බුදුහාමුදුරන්ගේ හරය ප්‍රතික්ෂේප කිරීමක්. එතකොට බුදුහාමුදුරෝ නිවනට ඒකායන මාර්ගය කියලා මේක පෙන්වුවා නම් මේකට පිටින් වෙන කිසිම පාරවල් නැහැ. බුදුහාමුදුරන්ට වඩා ඉහළින් අලුත් දේවල් සොයා ගන්න පුළුවන් කෙනෙක් මේ විශ්වයේ නැහැ කොහෙවත්. එතකොට බුදු පියාණන් වහන්සේ මේක දේශනා කරා සතර සතිපට්ඨානය මේක ඒකායන මාර්ගය කියලා. එතකොට ඒක අවබෝධ කරගෙන වීරයෙන් යුතුව ශක්තියෙන් යුතුව මේ භාවනාව වඩන්න තමයි අපි ශක්තිමත්ලා උත්සාහ ගන්න ඕන. එතකොට සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල තියෙන අනෙත් අංගත් එකිනෙකට හේතු වෙලා මේ භාවනාව සාර්ථක වඩවා ගන්න හේතු වෙනවා. ඊළඟට අපි භාවනාව වැඩුවාටම හරියන්නේ නැහැ. අපි එදිනදා ජීවිතයේදී අපි සිතුවිලි පහළ කරගන්න ආකාරය අනුව සිතුවිලි පාලනය කරගෙන, වැරදි සිතුවිලි අඩු කරගෙන, තමන්ට තදනයටත් හානියක් වෙන සිතුවිලි පාලනය කරගෙන සීලය ශක්තිමත් කරගන්න උත්සාහයත් එක්ක, ඒ සීලය ශක්තිමත් වෙන ප්‍රමාණයත් එක්ක අපේ සතර සතිපට්ඨාන වැඩිම සාර්ථක වෙනවා. එතකොට අපි මේ විදිහට භාවනා කරගෙන යද්දී ආනාපානසති භාවනාවේදී ප්‍රථම ධානයට සමාධිමත් සිතක් පහළ වෙලා එතන ඉඳන් ඉතුරුවට වඩන භාවනාව තුළ කුමන හෝ අවස්ථාවක අපිට සෝවන් මග්ගචිත්තේ පහළ වෙන්න පුළුවන්. සෝවන් ඵලචිත්තේ පහළ වෙන්න පුළුවන්. ඒක අපි සංසාරේ නවත්තපු තැන ඉඳන්
භාවනා කිරීම ආරම්භ වෙනවා. ඒ කියන්නේ අපි සංසාරයේ සතර සතිපට්ඨාන භාවනා බුදු කෙනෙක් ඉදිරියේ වඩලා තියෙනවා නම් අපි මේ මොහොතේ භාවනා කරද්දී අපිට මේ නවත්තපු තැන නම් මේ චිත්තය මතු කර ගන්න අවස්ථාවක් තියෙනවා. අපිට මේ ධර්ම පිළිබඳ කැමැත්ත මේ සියල්ල සංසාරයේ බුදුරුන්ගෙන් බණ අහලා අපේ සිත යම් තරමකට සකස් කරගත්තු කැමැත්ත තමයි තියෙන්නේ. ඒකට මේ මොහොතේ එදා ගෞතම බුදුහාමුදුරුවන්ගෙන් බණ ඇහුවනම් උන්වහන්සේගෙන් ඒක අවබෝධ කරගන්න බැරුණේ අපේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන ප්‍රමාණය අඩු හන්දා. ඒකට බුදු කෙනෙක් නැතුව තනියම මේක 100%ක් අවබෝධ කරගන්න එහෙම නැත්නම් රහත් භාවයටපත් වෙන්න කොහොමවත් අමාරුයි. ඒ නිසා මේ ජීවිතේ අපි කොහොම හරි ශක්තිමත් සෝවන් ඵලයට හොපත් වෙන්න උත්සාහ කරොත් අපිට පුළුවන් මෛත්‍රී ශාසනයේදී පාරමිතාවක් කරා යන්න, මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ ශාසනයේ නිවන් දකින්න, එහෙම නැත්නම් ශ්‍රාවක පාරමිතාවක් අරගෙන ධර්මයේ දේශනා කළ තවත් පිරිසක් ඉතර කරන්න, මේකේ උතුම් මරමුණකට උනත් යන්න ඕනම කෙනෙක්ට මේ මොහොතේ නම් උනොත් ඒ හැකියාව තියෙනවා. එතකොට ඒ සඳහා ශක්තිමත්ව ගමන් කරන්න ඕන. මොකද භයානක සංසාර ගමනක් ඉස්සරහට තියෙන්නේ. සතර පාගට වැටුනොත් අසුරේ ප්‍රේතෙක් වුණොත් එයාට මේ ධර්මයේ ආනාපානසතිය වඩන්න බෑ. මොකද හුස්ම ගන්න පුළුවන් මනුස්සෙට විතරයි. ඒ කියන්නේ සෝවාන් මග්ග චිත්තය පහළ කරගන්න පුළුවන් මනුස්සෙට විතරයි. මනුස්ස භවයේ ගොඩක් උතුම් කියලා කියන්නේ ඒ හේතු නිසා, වෙන හේතුවක් නිසා නෙමෙයි. ගොඩක් ඔය හාමුදුරුවෝ එහෙම කියනවා මනුස්සයෙක් වීම ඊටාම දුර්ලභයි, ඊටාම විශේෂ වටින කෙනෙක් කියලා. ඒ වටිනාකම තියෙන්නේ සෝවාන් මග්ග චිත්තය පහළ කරගන්න පුළුවන් භවයක්. එහෙම නැත්නම් දුක්ඛ සත්‍ය තේරුම් ගන්න සුදුසුම අවස්ථාවක් නිසා මිස වෙනනම් විශේෂ කාරණා නිසා නෙමෙයි. ඒක මහාන්‍යයක් ගන්න හේතුවක් නෙමෙයි. මොකද මනුස්ස ලෝකේ ඉන්න පුළුවන් මනුස්ස පේසෙන් තිරසං සතෙක් වගේ චිත්තයක් තියාගෙන ඉන්න අය ඉන්නවා. එයා මෙරළ ශනිකවම සතර අපායට වැටෙනවා. එතකොට අපි මේ මනුස්සයෙක් ගත්තා කියලා මහාන්‍යයක් ගන්න මේ ඒක සෝවන් මග්ග චිත්තේ පහළ කරගන්න මේ සතර සතිපට්ඨානය වඩන්නේ නැත්නම් අපිට කිසිම ගැළවීමක් නැහැ. මේ සතර අපායට වැටෙන්නේ නැහැ කියන කිසිම සාධකයක් දෙන්න බෑ. මේ මොහොතේ මනුස්ස ලෝකයේ තුල ඒ වගේම දිව්‍ය ලෝකවල සහ බ්‍රහ්ම ලෝකයේ සම්පූර්ණ වශයෙන්ම වැඩ ඉන්න මාර්ගඵලලාභී උතුමන් වහන්සේලා බ්‍රහ්මතලවල 100%ක්ම වගේ සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලයේ ඉඳලා අරහත් මාර්ගය දක්වා උන්වහන්සේලා වැඩ ඉන්නවා. අරහත් ඵලය ලබන ශනික 20න් ශුන්‍ය වෙනවා මේ මොහොතේ. එතකොට දිව්‍යතල බහුලව ඉන්න වැඩි හරියක් දෙවරුත් බ්‍රහ්මයන්වහන්සේලා සම්පූර්ණයෙන්ම පාහේ දෙවරු වැඩි කොටසක් මාර්ගඵලලාභී උන්වහන්සේලා තමයි වැඩ ඉන්නේ. මනුෂ්‍ය ලෝකේ නම් ඊටාම දුර්ලභයි. අප්‍රකටව මේ කාලේ ප්‍රසිද්ධියට එන්නේ නැතුව අප්‍රකටව නිහඬ සේවයක් විශ්යට කරනවා භාවනාව තුළින් උන්වහන්සේලා මනුෂ්‍ය ලෝකේ හිටියත්. එතකොට අපිට මේ ධර්මයේ ලැබිලා තියෙන අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ නියම ධර්මය හැකිතරම වඩන්න අවශ්‍යයි. මොකද වැරදි ධර්මයේ කොතර වැඩුවත් අපිට යහපතක් වෙන්නේ නැහැ. නිවැරදි ධර්මයේ වඩන්න ගන්න පොඩි හරි පියවර තමයි වටින්නේ. ඊළඟට අපි මිත්‍යා දෘෂ්ටික දේවල් යන්ත්‍රමන්ත්‍ර ගුරුවන් ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කළපු සීල සමාධි ප්‍රඥා වැඩෙන්න හේතු වෙන්නේ නැති වැරදි දේවල් නොකර පුළුවන් තරම් නිකම්ම ඉඳලා හිත පිරිසිදු කරගෙන බුදු පියාණන් වහන්සේ නිවනට හේතු වෙනා වූ හේතුනවා කියලා දේශනා කරපු මේ සතර සතිපට්ඨාන භාවනාව වඩලා සෝවන් මාර්ගසිත හෝ පහළ කරගන්න උත්සාහ කරන්න කියලා ඉල්ලා සිටින හැමදෙනාටම තෙරුවන් සරණයි.